Today, we have got 5 former cricketers from Kandy. 4 of them went on to captain their respective schools. That is Janaka Veerasinghe, former 20 college cricket captain of 1976, Mr. Tissa Wijayaratne, former Kingswood College cricket captain of 1976, and then Mr. Mahinda Pettiagoda, who captained Dharmaraja College in 1973 rather, as well as Mr. Tayyar Mohammed. Tayyar captained St. Anthony's College in 1977, along with Ranjit Peris, who played along with all these guys in the 70s, and they went on to play for Kandy District Cricket Association, which was the home ground for them. This was until they moved out from here to Pallekele. They will share their memories. Let's hear what they have to say, their memories from Askiria and Kandy and schools cricket in Sri Lanka. Come guys. So here we are. As I said, I have got 5 former cricketers from Kandy schools, that is namely Dharmaraja College, Kingswood College, Trinity College and St. Anthony's. They will talk about their memories from school days. Good old days, these are from 70s. All of them have played together from school days to Kandy District Cricket Association club cricket, and then mercantile cricket for Ceylon Tobacco, and then some have continued their cricketing journey along with the Sri Lanka cricket by becoming cricket coaches or match referees. To start with, I have got Mahinda Pettiagoda from Dharmaraja College. Mahinda, 70 ඉඳලා 74 වෙනකම් ක්‍රිකට් ගහලා තිනවා. අවුරුදු 5ක්. ගොඩක් මතකයන් තියෙයි. පටන් ගමුද අපි බාලම මතකෙන් පොඩිම කාලෙන්. එහෙමනම් මම පටන් ගන්නම් 1965 ඉඳලා. 1965 තමයි මම ප්‍රථමයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ වයස 12න් 15. ඇත්තෙන්ම ඒ වයස 12න් 15 අවස්ථාවට එනකොට මගේ දෙමව්පියන්ගෙන් මට ලොකු මේ දිරිගැන්වීමක් කරලා තිබුණා. මම විශේෂයෙන්ම මගේ අප්පච්චි මම මතක් කරන්න ඕන මේ වෙලාවේ. මේ හැම වෙලෙම කියන එකක් තමයි මොකද 1963 හිටපු මේ වේගවත්ම පන්දු යවන තමයි ටීබී කෙහෙල්ගමුව. අපේ විද්‍යාලයෙන් තමයි බිහි වුණේ. එයා හැම වෙලේම මට කියන එකක් තමයි මේ ඔයා කවදා හරි කෙහෙල්ගමුව වගේ කෙනෙක් වෙන්න ඕන. ඒක ඕක මගේ හිතට කාවැදිලා තිබුණ දෙයක්. ඉතින් කොහොම හරි ඒ කෙසේ හෝ වේවා මමත් වේග පන්දු යවන්න කැටියට තමයි ඇත්තෙන්ම මේ වයස 12න් 15 ඉඳන්ම මේ ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. ඉතින් අපිට වයස 12න් 15 ක්‍රීඩා කරන කාලේ එක සැරේම මේ අපි ඩේ ස්කෝලර්ස්ලා එතන තිබුණා හොස්ටලර්ස්ලා ඩේ ස්කෝලර්ස්ලා ඕන හැම ස්කූල් එකම තියෙන ප්‍රශ්නයක් හොස්ටලර්ස්ලාට තියෙන chances හුඟක් වැඩි. ඉතින් අපි එනවා ප්‍රැක්ටිස් වෙනවා වෙලාවකට අපිට ඉතින් බෝලයක් හම්බෙන්නෙත් නෑ බෝල් කරන්න ඉතින් හැන්දෑවට ගෙදර යනවා. ඔය වගේ කාලයක් තිබුණා. ඔහොම ඉන්නකොට ඒ කාලේ අපේ හවුස් මැචස් තියෙනවා. දැන් හවුස් මැචස් වල මේ හවුසස් වලට කට්ටිය දාලා මැච් ගහන්න කියනවනේ. එදා තමයි මම මගේ හවුස් එකේ මම විකට් 8ක් ගත්තා. එදා තමයි මම බෝල කෙනෙක් හැටියට මේ ඔක්කොටම පෙනුනේ මේ වයස 12න් 15. අන්න එදායින් පස්සේ මම ප්‍රැක්ටිස් කරනකොට මට වෙනදට වැඩිය පොඩි තනක් තිබුණා කියලා මට තේරුණා. ඔහොම තමයි මගේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ. ඉතින් under 12 ගහන කොටත් මම හොඳට විකට්ස් ගත්තා, හොඳට බෝල් කරා. ඊට පස්සේ 1967 කියන්නේ මම වයස 14න් 15. මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ටර්ෆ් විකට් එක ගහන්න මේ ග්‍රවුන්ඩ් එකේ. under 14 මැච් එකකට මම ආවා ත්‍රිත්ව විද්‍යාලයත් එක්ක ගහන්න. එදා අපි මැච් එක දිනුවා මම විකට් 6ක් ගත්තා රන්ස් 14කට.
මේ පේපර් කටින් ගත්තාම ওই පත්තරේ ඇති මේ පොතක ඇති මේ under 14 ඊට පස්සේ under 16 ගහන වෙලාවේ මගේ මොකක් හරි ටැලන්ට් එකක් කෝචර්ස්ලා දැකපු නිසා මාව ෆස්ට් 11 කණ්ඩායමට 1970 දී තෝරගත්තා. මගේ පළවෙනි මැච් එක ෆස්ට් 11 සෙන් ඇන්තනිස් එක්ක මං ගැහුවේ. මගේ පළවෙනි විකට් එක ජයන්ත මුන්නකුලම. මට ඒවා හොඳට මට ඒවා මම අර ෆස්ට් විකට් එක මගේ. ඉතින් ඒ වගේ 70 ෆස්ට් 11 ක්‍රිකට් වලට අවතීර්ණ වුණා. ඒ 70 මගේ සමහර විට මට ෆුල් සීසන් එකම ප්ලේස් හම්බුනේ නැහැ. ඉතින් සීනියර්ස්ලා ඉන්නවා. කවුද කැප්ටන් මහින්ද එතකොට 70? 70 නිමල් යටිගම්මන. ඊට පස්සේ 70 බිග් මැච් එක මට ගහන්න හම්බුනේ නැහැ. මොකද එතන සීනියර්ස්ලා කීප දෙනෙක් හිටියා ඕවරේජ් වෙන ප්ලේයර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට chance එක දීලා මට තව අවුරුදු 4ක් ඉස්සරහට තියෙන ඉඳන් මට ඒ අවස්ථාව හම්බුනේ නැහැ. කවුද එතකොට කෝච් කරේ? එතකොට ඇත්තෙම මං under 12 කෝච් කරේ RMT හේරත් කියලා හොස්ටල් එකේ හිටපු මේ ඇත්තෙම එයාගේ හොඳ මේ ෆස්ට් 11 ගහපු ප්ලේයර් කෙනෙක් නෙවෙයි. නමුත් සෙකන්ඩ් 11 ගහපු ප්ලේයර් කෙනෙක් හොඳ කෝච්. එයා කෝච් කරා. ඊට පස්සේ under 14 අපේ ඉස්කෝලේ මාස්ටර්ස්ලා කීප දෙනෙක් හිටියා හොඳ ක්‍රිකටර්ස්ලා. හොඳට ක්‍රිකට් ගහපු අය මිස්ටර් අශෝක අයරත් මම මතක් කරන්න ඕන. මිස්ටර් ඕයි සිල්වා under 14 කෝච් කරා. ඊට පස්සේ මිස්ටර් තිලක් ජයසිංහ කෝච් කරා. ඊට පස්සේ ෆස්ට් 11 වලට එනකොට මිස්ටර් කුරේ ඇල්ෆ්‍රඩ් කුරේ ටික කාලයක් අපිට කෝච් කරා. පස්සේ සෙන් ඇන්තනිස් එකට ගියා කෝච් කරන්න. පොඩි කාලයක් මිස්ටර් කුරේ යටතේ කෝච් වුණා. ඊට පස්සේ මිස්ටර් ආතල්විස් තමයි අපේ හිටපු ධර්මරාජ හිටපු 1940 ගණන් වල කැප්ටන් කරපු ක්‍රීඩකෙක්. එයා තමයි ඔය කෙහෙල්ගමුවලටත් කෝච් කරපු කෙනෙක්. එයා තමයි මගේ ෆස්ට් 11 හුඟක් කාලෙට කෝච් කරේ. අන්තිමට 73 මම කැප්ටන් කරන අවුරුද්දේ මිස්ටර් මර්වින් ඩුනිවිල ඒත් ඇන්ටෝනියන් කෙනෙක්. එයා තමයි අපිට කෝච් හැටියට හිටියේ. මහින්ද එතකොට 71 ක්‍රිකට් සීසන් එක ගැන කතා කරොත් ඉතින් අපි පටන් ගමු ෆස්ට් 11 ප්‍රොපර් සීසන්ස් ටික. මතකන් ඔව් 71 ඇත්තටම මගේ ටර්නින් පොයින්ට් එකක් කියන්න පුළුවන් 1971. 71 ආනන්ද විජේසේකර තමයි කැප්ටන් කරේ. අපේ හොඳ සීසන් එකක් තිබුණා. ඒ සීසන් එකේ මේ මම හිතන්නේ මම විකට්ස් 50ක් 60ක් වගේ මට හරියටම ගාන මතක නැහැ. ගත්තා ආනන්ද මැච් එකේ මම මැච් බැක් 12 විකට්ස් ගත්තා කැම්බල් ප්ලේස් එකේ. එතකොට ආනන්ද සයිඩ් එක ගොඩක් ස්ට්‍රෝං සයිඩ් එකක් තිබුණේ. හැබැයි මේ මැච් එක අන්තිමට අපිට දුන්න ටාගට් එක ගහන්න බැරුව අපි අවුට්රයිට් මැච් එක පෙරදුනා. හැබැයි එදා මම විකට්ස් 12ක් ගත්තා. එදායින් පස්සේ තමයි මට පත්තරෙන් ගොඩක් පබ්ලිසිටි එන්න පටන් ගත්තේ. මේ මමත් මගේ කැපැසිටි එක දැනගත්තේ එදා. මේ මට මොකක් හරි යම්කිසි ස්කිල් එකක් මගේ තියෙනවා කියන එක හරියටම මොකද ඇත්තටම මේ කාලේ හිටපු කෝචර්ස්ලා අපිට ගොඩාක්ම මේ ගයිඩ් කරන කෝචර්ස්ලා ඒකට අර මේ පුරුද්දෙන් කෝච් කරා ආරෙන්න මේ සමහරක් වෙලාවට ඇත්තටම මේ අපිට ඉන් ස්විංගර් එක අවුට් ස්විංගර් එකවත් හරියට මේ ටෙක්නික් එක ගැන අපි දන්නෙත් නැහැ. ගියේ ඉන් ස්විංගර් එකද අවුට් ස්විංගර් එක සමහරක් විකට්ස් එනකොට එහෙම තමයි ඉතින් අපේ පටන් ගන්න. ඉතින් 71 අවුරුද්දේ ඔක තමයි අර මේ හොඳම මට අමතක වෙන්නේ නැති මැච් එකක් හැටියට කියන්න පුළුවන් ආනන්ද මැච් එක. ඒ වගේම මේ 71 ඊළඟට බිග් මැච් එක. මගේ ෆස්ට් බිග් මැච් එක. කිංස්වුඩ් එකේ හොඳ ප්ලේයර්ස්ලා ටිකක් කියලා පද්ම ගන්නෝරුව ගල්වඩුගේ වගේ ඒගොල්ලෝ බැටිං ඇවරේජස් වලත් ඒ දවස්වල වීකෙන්ඩ් ඔනර්ස් කියලා යනවා හැම ලිස්ට් එක. බැටිං ඇවරේජස් වල උඩම හිටපු දෙන්නෙක් තමයි පද්ම ගන්නෝරුව කිංස්වුඩ් එකේ. ඉතින් ඒ මැච් එක අපි ඉනින්ග්ස් වලින් දින්නා. ඒදත් මම ෆස්ට් ඉනිං එකේ මේ පළවෙනි විකට් 4ම මේ පළවෙනි පැයකමාර විතර අරගත්තා. ඉතින් පස්සේ මට කවුරු හරි මේ ඕල් බෝයි කෙනෙක් ඇවිල්ලා ස්පෙෂල් ගිෆ්ට් එකකුත් දුන්නා. මැච් එක දිනන්න බ්‍රේක් ත්‍රූ එක ගත්තේ ඔයා තමයි කියලා. ඉතින් ඒ මැච් එකත් කොහෙද ගිහින් මැච් එක? ඒ කාලේ අපි පොලිස් ග්‍රවුන්ඩ් එකේ ගහන්නේ. 1983 වෙනකම් පොලිස් ග්‍රවුන්ඩ් එකේ මැචස් ගැහුවේ. 1983 තමයි අපි අස්කිරියට ආවේ. 2010 අපි යනවා පල්ලේකලට. රයිට්. එතකොට හිටපු කෝච්
ඒ අවුරුද්ද කරේ මිස්ටර් ආතල්විස් 1970 එතකොට 73 වර්ෂයකට ගත්තොත් එම මතකයි මොනවද මොනවාරි හොඳ මැචස් මතකයි ගොඩක් මතකයි මොකද ගොඩක්ම මේ අන්ලකි කැප්ටන් තමයි ධම්රාජ් මම මොකද මගේ බිග් මැච් එක තිබුණේ නැහැ 73 සයිඩ් එකක් කිංස්වුඩ් එකට තිබුණේ හේතුව ප්ලේයර්ස්ලා තුන් දෙනෙක් කිංස්වුඩ් එකෙන් ධර්මරාජට ආවා A levels කරන්න. ඒගොල්ලෝ O levels පාස් වෙලා ඒගොල්ලන්ට A level facility එක එතන තිබුණ නැති නිසා ධර්මරාජට ආවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ මේ මැච් එක අපිට මේ අපි ට්‍රැඩිෂන් එකක් ඇති කොහොම හරි මේක ගහමු කියලා අපි ප්ලීඩ් කරා. නමුත් මේ මැච් එක ලැබුණේ නැහැ. මතභේදතාවකාරී තරගයක් වෙන්න ඇති ඒක අනිවාර්යෙන් තිබ්බනම් සීසන් එක කොහොමද සීසන් එක ඒ සීසන් එක දැන් මගේ 73 මම කැප්ටන් කරපු සීසන් එක 72 කැප්ටන් කරේ අනුර ෆර්නෑන්ඩු වයිස් කැප්ටන් හිටියේ ජනක තෙන්නකෝන් දැන් ඔය මිනිස්ටර්. එතකොට 73 මම කැප්ටන් කරේ. මගේ සීසන් එක මැචස් හුඟක් ඒවා අපි හුඟක් හොඳට කරා. ආනන්ද නාලන්ද රොයල් මැච් එක පවා අපි ගොඩක් හොඳට පර්ෆෝම් කරා. ඊට පස්සේ හැබැයි අපිට අවුට්රයිට් වින්ස් එකක් හරි දෙකක් හරි විතරයි තිබුණේ. අපි ඉතින් බලන්න හිටියේ මේකේ දැන් කිංස්වුඩ් මැච් එක එනකන් හිටියේ කොහොම හරි මේ මැච් එක අපි දිනා ගන්න ඕන කියලා. කිංස්වුඩ් මැච් එක නැතු ඊට ඉස්සෙල්ලා සුමානේ තිබුණා මලියදේව මැච් එක. මලියදේව මැච් එක දැන් අපි දැන් යන්නේ මේක අපේ බිග් මැච් එකකුත් නැහැනේ ලාස්ට් මැච්. මේක අපි කොහොම හරි දිනන්න ඕන කියලා. අන්තිමේට අපි 250 ගානක් ගහලා ඩික්ලෙයාර් කළා ෆස්ට් ඩේ බැට් කරන්න දුන්නා මේ මලියදේවට. මලියදේව එක ඉස්සල්ලා විකස් ටිකක් වැටිලා පාර්ට්නර්ෂිප් එකක් වැටිලා සෙකන්ඩ් ඩේ මැචස් පටන් කරගත්තේ 12ට මට මතක හැටියට. ඊට පස්සේ මිල්ක් ඉන්ටර්වල් එකකුත් තියෙනවනේ. මිල්ක් ඉන්ටර්වල් එක වෙනකන් මේගොල්ලෝ ලාස්ට් පෙයාර් එක බැට් කරා. දැන් 222ක් ගහලා. ඊට පස්සේ අපේ කෝච් මර්වින් දුලුවෙලා ඔක්කොටම බැන්නා. You donkeys go and jump into the lake කිව්වා කෙලින්ම. මොකද මේ දැන් ඇත්තටම මම බෝල් කරනකොට සමහරවිට මගේ කැචස් ගොඩක් මිස් වෙනවා. ඉතින් මේ කොහොම හරි 9th එකට කඩා ගන්න බැරි. පස්සේ ඒ වෙලාවේ මම කිව්වා නිව් බෝල් එක ගන්නවා කියලා. නිව් බෝල් එක අරගෙන ආවිල්ලා ෆස්ට් ඕවර් එකේම ඒ 222කට අවුට් වුණා. දැන් අපේ අර අවුට් රයිට් තිබුණ හෝප්ස් ඔක්කොම ඉවරයි. දැන් 2:10යි වෙලාව. ඊට පස්සේ අපි බැට් කරන්න ගිහලා 120ක් ගහලා විකට් තුනකට තව තිබුණා හරියටම පැයක්. චේන්ජ් ඕවර් එකට විනාඩි 10යි. අපි නිකන් දෙමු කියලා 42කට ඕල් අවුට් කරා. විනාඩි තව 5ක් ඉතුරු වුණා. මං පටන් ගන්න ඕල් අවුට් වෙනකන් විකට් 7ක් ගත්තා රන්ස් 25කට. ඒක තමයි ඒක විදින් 1 hour සයිඩ් එක ඕල් අවුට් වුණා. ඒක සීසන් එක ඉවර කරා ජයග්‍රහයි විදියට ඉවර කරා. මට අහන්න බැරුණා 72 දී මහින්ද ටූරින් ඔස්ට්‍රේලියන් ක්‍රිකට් ස්කූල් ක්‍රිකට් බොයි ස්කූල් ක්‍රිකට් ටීම් එකක් එක්ක සෙල්ලම් කරනවා. ඒකේ මතකින් පොඩ්ඩක් කතා කරොත් එහෙම. ඒක සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් ස්කූල්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් ටීම් එකට තමයි මම සෙල්ලම් කරේ. ජයන්ත මොන්නකල්ම තමයි කැප්ටන් කරේ. කවුද හිටපු කට්ටිය මතකද නම් ටික? ඔව් ජයන්ත මොන්නකල් මේ CPP රාජ් සෙන් ඇන්තනිස් එකෙන් හිටියා CPP රාජ් ජයන්ත මොන්නකල්ම ප්‍රේමලාල් ඩි සිල්වා සුරේෂ් ගුණතිලක මෙරිල් දුනුවිල. එතකොට ධර්මරාජෙන් මම ගැව්වා ජනක තෙන්නකෝන් ගැව්වා HS ගැව්වද මට මතක නැහැ. ට්‍රිනිටි එකෙන් අතුල උනන් තැන්න ජනක ගැව්වනේ ජන. ඒ වගේ එතකොට සෙන් සිල්වස්ටර් එකෙන් HC රංජිත් ගැව්වා කොළඹගේ. ඒ වගේ කට්ටිය තමයි සෙල්ලම් කරේ. ඒ මැච් එකේ ඒකත් මේ අස්කිරිය තිබුණ මැච් එකක්. ඕකේ. අස්කිරිය මැච් එකේදී ෆස්ට් ඉනින් එකේ මට එක විකට් එකක් වගේ ගන්න ලැබුණේ. සෙකන්ඩ් ඉනින් එකේ ඔස්ට්‍රේලියන් සයිඩ් එක විකට්ස් 6කට රන්ස් 130ක් ගහලා ඩික්ලෙයාර් කරා. ඒ විකට්ස් 6න් 4ක්ම මම ගත්තේ. ඒකේ හිටියා පස්සේ ඔස්ට්‍රේලියා කැප්ටන් කරපු ග්‍රැහම් යලොප්ගේ විකට් එක මම ගත්තා ක්ලීන් බෝල්. නම්බර් 3 බැට් කරන්න ආවේ. ඊට පස්සේ අපි සෙකන්ඩ් ඉනින්ස් බැට් කළා. මැච් එක මේ මම හිතන්නේ මැච් එක අවුට්රයිට් පෙරදුන්න ඩ්‍රෝ වුණා. නමුත් මේ ඔස්ට්‍රේලියා තිබ්බද ඒ වගේම ඔස්ට්‍රේලියන් තව ඒ වගේ මැචස් කවුරුත් ආවද විසිටින් ටීම්ස් මොනාරි මැචස් තිබ්බද ඊට පස්සේ ඊට පස්සේ ටැමිල්නාඩු
ක්‍රිකට් ඇසෝසියේෂන් ටීම් එක ආවා. ඒකටත් ශ්‍රී ලංකා ස්කූල්ස් ටීම් එකට ගැරි මෙල්ඩ කැප්ටන් කරලා මම ඒ මැච් එකේ ගැහුවා. ශ්‍රී ලංකා ස්කූල්ස් CCC එකේ මැච් එක තිබුණේ. ඊට පස්සේ නොදර්න් ඉන්ඩියන් රේල්වේස් කියලා ටීම් එකක් ආවා. ස්කූල්ස් ටීම් එකක් එක ගැහුවා මේ සෙන්ට් ඇන්තනිස් ග්‍රවුන්ඩ්ස් වල. ඒක සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ටීම් එක කැප්ටන් කරේ මම ස්කූල්ස් ටීම් එක. ඊට පස්සේ 74 දී තමයි බෝඩ් ප්‍රෙසිඩන්ට්ස් 11 එකට සිලෙක්ට් වුණේ ස්කූල් බොයිස්ලා 3 දෙනෙක් කැන්ඩි වලින්. මමයි සෙන්ට් ඇන්තනිස් එකෙන් සුරේෂ් ගුණතිලකයි ට්‍රිනිටි එකෙන් රෝහන් පෙරරයි. අපි 3 දෙනා ගැහුවා. ඒක අජිත් වඩේකා සුනිල් ගවස්කා එහෙම ගහපු ටීම් එක. ඒකෙත් මම අජිත් වඩේකාගේ විකට් එක මට ගන්න ලැබුණා. හරි. එතකොට මහින්ද ඔබගේ අවසන් අවසර ධර්මරාජ වෙනුවෙන් 1974 ඒ වසරේ මොන හරි වැදගත් මතකයන් මොන හරි තිබුණාද ඔබතුමාට කියන්න අපිත් එක්ක? 1974 ඇත්තෙම බිග් මැච් එක මට ගහන්න හම්බුනේ මම පෙබරවාරි 25 මගේ බර්ත්ඩේ එක. මම ඕරේජුනා මාර්තු සෙකන්ඩ් වීක් එකේ තමයි බිග් මැච් තිබුණේ. ඒකට මේ ඒක නිසා මම බිග් මැච් එක ඒකත් මිස් වුණා. ඒතකොට මම ওই අවුරුදු 5ටම බිග් මැචස් දෙකයි ගහුවේ. රයිට්. සීසන් එක කොහොමද? සීසන් එක කැප්ටන් කරේ. කවුද ඒ වසරේ? ඒ අවුරුද්දේ ගාමිණී තෝමස් තමයි ඔෆිෂල් කැප්ටන්. ගාමිණී තෝමස් සෙන්ට් ඇන්තනිස් මැච් එකට පස්සේ ඇපෙන්ඩික්ස් හැදිලා අන්තිමට ටෙටනස් හැදිලා මේ ඒ සීසන් එකම ගහන්න බැරි වුණා. ඊට පස්සේ චන්න වික්‍රමසූරිය ටේක් ඕවර් කරා. චන්න වික්‍රමසූරියගේ බර්ත්ඩේ එකත් මගේ දවසේමයි. එයත් ඕවරේජ් වුණා. ඊට පස්සේ බිග් මැච් එකට කැප්ටන් කරේ ධම්මික විතානගේ. කැප්ටන්ස්ලා 3 දෙනෙක් හිටියා. එය 74 අවුරුද්ද. දැන් කාලේ අපි යන්නේ දේවල් මහින්ද ඔබතුමා පාසල් දිවියේදී ක්‍රිකට් වලට අමතරව වෙන ක්‍රීඩාවල් කරාද? ඔව් ඉස්කෝලේ ඉන්නකොට මම ෆුට්බෝල් ක්‍රීඩාව කරා. රග ක්‍රීඩාව ඇත්තම අපි ඉන්න කාලේ තමයි රග නවත්තලා තිබිලා පටන් ගත්තේ 1970 හරි 71 හරි. එතකොට ඒ ෆස්ට් ටීම් එකෙත් අපි රග සෙල්ලම් කරා. හැබැයි මම ඊට පස්සේ අවුරුද්දේ රග ටිකක් ගහලා මම රග නැවැත්තුවා. මොකද මම බය වුණා මගේ ඉන්ජරි එකක් ආවොත් ක්‍රිකට් වලට මම ඉෆෙක්ට් වෙයි කියලා මම ඒක නිසා රග නැවැත්තුවා. මහින්ද පාසල් ජීවිත සමුදියේ 74 එතනින් එහාට ක්‍රීඩාව සමග සම්බන්ධ වුණා. ඒක ගැන අපිට කතා කරොත් එහෙම මම හිතන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් නැත්නම් කැනඩි ඩිස්ට්‍රික්ට් ක්‍රිකට් ඇසෝසියේෂන් එකේ ඔබතුමා කාලයක් සෙල්ලම් කරා. ඒක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම. ඇත්තටම ඉස්කෝලේ ඉන්න වකවානුවේම තමයි මේ ඒ දවස්වල රොබර්ට් සේනායක ට්‍රෝෆි කියලා මේ ට්‍රෝෆි එකක් තිබුණා. ඒකට නැෂනලයිස් සර්විසස් එතකොට මර්කන්ටයිල් චැම්පියන්ස් ඔය වගේ ටීම්ස් කීපයක් එනවා. මේ ඒකට සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් ටීම් එකට මම සෙල්ලම් කරා. මේ මිස්ටර් බර්ටි විජේසිංහ තමයි ඒ කාලේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කැප්ටන් කරේ. අපිට කෝච් කරලා තියෙනවා මේ ප්‍රොවින්ෂල් මේ මැචස් තියෙනකොට අපේ ප්‍රැක්ටිසස් තියෙනකොට අස්ගිරි හරි සෙන්ට් ඇන්තනිස් හරි බර්ටි විජේසිංහ මිස්ටර් බර්ටි විජේසිංහ තමයි අපිට කෝච් කරේ. ඉතින් එයා යටතේ අපි සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකට සෙල්ලම් කරා. ඊට පස්සේ මම 75 කොළඹට යනවා. කොළඹට ගිහලා මම අවුරුදු 3මාරක් කොළඹ තමයි හිටියේ. මම ආපිකෝ එකට ජොයින් වෙනවා. රිචඩ් පීරිසස්. එතන මර්කන්ටයිල් A ඩිවිෂන් සයිඩ් එකක් තිබුණේ. ඉතින් මට මර්කන්ටයිල් A ඩිවිෂන් ගහන්න කෙලින්ම අවස්ථාව හම්බ වෙනවා ආපිකෝ ජොයින් වෙලා. එතන හිටපු ප්ලේයර්ස්ලා P.I. පීරිස්, HSM පීරිස්, ආනන්ද ජයතිලක ඔය වගේ හොඳ මේ ක්‍රිකටර්ස්ලා ටිකක් එතන හිටියා. එතකොට සෙල්වා පෙරුමාල් ටැමිල් යුනියන් එකේ හිටපු. ඉතින් ඒගොල්ලොත් එක්ක මම A ඩිවිෂන් ගහලා ආපිකෝ හිස්ටරි එකේ ෆස්ට් ටයිම් A ඩිවිෂන් ටයිටල් එක ගත්තා 1977. ඒක ඒ ටීම් එකේ මමත් හිටියා. මේ අතර මට ස්පෙෂල් අවෝඩ් එකකුත් දුන්නා ෆයින්ඩ් ඔෆ් ද සීසන් කියලා කම්පැනි එකෙන්. මේ ඊට පස්සේ මම 79 වෙනකන් කොළඹ ඉඳලා මම ආපහු නුවර එනවා සිලෝන් ටොබැකෝට ජොයින් වෙනවා. එදායින් පස්සේ සිලෝන් ටොබැකෝකේ මර්කන්ටයිල් A ඩිවිෂන් තියෙන කාල්ම A ඩිවිෂන් අපි සෙල්ලම් කරා. හොඳ ක්‍රිකටර්ස්ලා සෙට් එකක් හිටියා. දැන් ඔය රිබෙල් ටුවර් එකට ගිය මහේෂ් ගුණතිලක, බන්දුල වර්ණපුර, බර්නාඩ් පෙරේරා ඔය ඔක්කොම අපිත් එක්ක එකට සෙල්ලම් කරා. ෆ්ලේවියන් අපොන්සු, මේ රංජන් ගුණතිලක ඔය වගේ අනුර තෙන්නකෝන් හිටියා. මේ
ඔක්කොම ශ්‍රී ලංකා ටොබැකෝ සයිඩ් එක. ඔක්කොම ගහපු ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් එකේ ගහපු සුනිල් ජයසිංහ, අනුර රණසිංහ, රංජන් මඩුගල්ල ඔක්කොමත් එක තමයි අපි ඒ ඩිවිෂන් ක්‍රිකට් ගැහුවේ. ශ්‍රී ලංකාවේ. මහින්ද ක්‍රිකට් දිවියේ මර්කන්ටයිල් ක්‍රිකට් සහ කැන්ඩි දිස්ත්‍රික් ගැහුවට පස්සේ ඔබ දිගටම මැච් රෙෆරි කෙනෙක් විදිහට වැඩ කටයුතු කරා. අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුළුවන් අපිට ඒ සම්බන්ධව? ඇත්තම මැච් රෙෆරි කලින් මේ මැච් රෙෆරිස්ලා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිටියේ නෑනේ. අපි ගහන කාලේ මැච් රෙෆරිස්ලා හිටියේ නෑ. නමුත් කාලයක් යනකොට මේ ක්‍රීඩාව පොඩ්ඩක් මුදල් එක්ක සම්බන්ධ වෙලා යනකොට ක්‍රීඩකයන්ගේ විනය එන්න පිරිහෙන්න පටන් ගත්ත එක තමයි මැච් රෙෆරි කෙනෙක් දාන්න ප්‍රධානම හේතුව. මොකද ඉස්සර අපි ගහපු ක්‍රිකට් වලයි දැන් ගහන ක්‍රිකට් වලේ ලොකුම වෙනස තියෙන්නේ එතන. අපි ඒ දවස්වල ෆාස්ට් බෝලර් කෙනෙක් හැටියට මම වුණත් බෝල් කරලා ඉවරලා LBW එකට පිල් එකක් දාලා නොට් අවුට් කියපුවම අපි සෝරි සර් කියාගෙන තමයි යන්නේ. අපි කවදාවත් රවල බලන්නේ අරවා මේ පාට් දාන්නේ නැහැ නේ අම්පයර්ට. අම්පයර් දෙන්නේ ඩිසිෂන් එක තමයි ෆයිනල් ඩිසිෂන්. ඉතින් ඕක මේ ඩීවියේට් වුණ එක තමයි මේ මැච් රෙෆරිස්ලා ඉන්ට්‍රොඩියුස් කරන්න ප්‍රධානම හේතුව. ඉතින් එතනදී අපි ගොඩාක් මම අවුරුද්දෙන් 14ක් විතර ඩිවිෂන් 1 ප්‍රීමියර් එතකොට රෙප්‍රසෙන්ටේටිව් මැචස් සිට මැච් රෙෆ් කරා. ඉතින් ප්ලේයර්ස්ලාගේ ගොඩාක් තිබුණේ අන්න ඒ පැත්ත. මොකද හේතුව ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ සර්වයිව් වෙන්න ඕන. ඒගොල්ලෝ පර්ෆෝම් කරේ නැත්නම් ක්ලබ් එකෙන් ඩ්‍රොප් වෙනවා. එතන ඒගොල්ලන්ට සල්ලි තමයි නැති වෙන්නේ. ඉතින් සල්ලි නිසා තමයි මේ ඩිසිප්ලින් ඉෂුව එක එන්නේ. ඒගොල්ලෝ පෙන්වන්න හදන්නේ අම්පයර්ගේ රොංග් ඩිසිෂන් මම හරි. මට ඒ විකට් එක නැති වුණා. බැට්ස්මන් හදන්නේ දිගටම බින්දු ගහගෙන එනවා නම් LBW එක not out. ඉතින් ඕක තමයි. ඉතින් ඒ වගේ අත්දැකීම් ගොඩාක් තිබුණා. අපිට ප්ලේයර්ස්ලට ගොඩක් පනිෂ් කරන්න සිද්ධ වුණා. සමහරක් ඇත්තෙන්ම මම කණ්ඩම්බිට පනිෂ් කරලා දෙනවා. කුමාර සංගක්කාරට වෝන් කරලා තියෙනවා. එතකොට රුචිර පෙරේරට මැච් 5ක් සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා සමහර ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා අර එක ලෙවල් එකකට ඇවිල්ලා ඒගොල්ලෝ ප්ලේස් එකට ෆයිට් කරලා දැන් එක තැනක අතාරිනවනේ. ඒගොල්ලෝ තමයි හරිම කන්ට්‍රෝල් කරන්න අමාරු. මොකද they are nothing to lose. ඉතින් අර මැච් වලදී අම්පයර්ස්ලාට ලෙඩ දානවා. ඉතින් අර යංග ප්ලේයර්ස්ලාට දෙන්නේ බෑඩ් එක්සැම්පල් එකක්. ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් ගොඩාක් තිබුණා. ඉතින් අපි ඒ වෙලාවට අපි පුළුවන් අයට ඇඩ්වයිස් කරනවා. This is not the way to play the game කියලා අපි කියලා දෙනවා. මේ within guidelines ඔයා ගහන්න. මේක gentleman game එකක්. ඉතින් ඔයාට මේ guidelines ටික දීලා තිනවා. මේ framework එක ඇතුලේ සෙල්ලම් කරන්න play the game in a hard manner but within guidelines කියන එක හැම වෙලෙම අපි කියලා. ඉතින් සෑහෙන්න අපි players-ලට control මට හොඳ උදාහරණයක් කියන්න පුළුවන් සුරංග ලක්මාල්. ටැමිල් යුනියන් එකේ මැච් එකකදී එතකොට එයා ශ්‍රී ලංකා ගහන්නේ නැහැ. එයා නිකන් දොරට තට්ටු කරන ගානට හිටියේ. එදා අශෝක අඩිසිල්වා අම්පයර් හිටියා. මෙයා LBW එකට මෙයා not out ගහනකොට මේ බැට් එක වදින්න නැතුව පැඩ් එක වැදුනා. 4 ලීටර් වර්ඩ් එක දීගෙන ගිහිල්ලා තිබ්බා. පස්සේ අශෝක මොන් කළා. ඊට පස්සේ තව බෝල 3-4කින් රිපීටඩ් සේම් තින්. ඊට පස්සේ මට ඇවිල්ලා රිපෝට් කරා. රිපෝට් කරා හැන්දෑව ඉන්ක්වයරි එකේදී මම එයාට පනිෂ්මන්ට් එක දීලා වෝර්නින් එක දීලා එතකොට ඉන් රයිටින් යනවනේ බෝඩ් එකට ඔක්කොම රෙකෝඩ්ස් වලට. මම සුරංග ලක්මල්ට කිව්වා අම්පයර්ස්ලා දෙන්න රුචිරපල්ලි ගුරුයි අශෝකයිද කොහොද හිටියේ. මං කිව්වා මම මේක කරේ with good intention. ඒක නරක විදියට ඔයා ගන්න එපා. ඔයා up and coming player කෙනෙක් කවදා හරි ශ්‍රී ලංකා ගහන්න chance එකක් තියෙන player කෙනෙක්. ඉතින් ruin කරගන්න එපා ඔයාගේ career එක කියලා. ඊට සුමානකට පස්සේ පත්තරේ වැටුණා මෙයා සිලෙක්ට් වුණා ශ්‍රී ලංකා සයිඩ් එකට කියලා. ඉතින් එතකොට අපිට හරි සන්තෝෂයි අපි මොකක් හරි දෙයක් කරා කියලා. ඒ වගේ ඉතින් මැච් රෙෆරි කරනකොට ගොඩක් ඒ වගේ අත්දැකීම් තිබුණා. right. දැන් ඔව් හැරිලා බලද්දි තමන්ගේ පාසල් ජීවිතය ගැන ධර්මරාජයේ ක්‍රිකට් ගහපේ ඔබතුමාට දැනෙන්නේ මොකද්ද? සමාජෙ දෙන්න තුන මැසේජ් එකක් මොනවාද තියෙනවද මේකෙන් මම ඉගෙන ගන්න ධර්මරාජ්‍යයෙන් මම ඉගෙන ගත්ත දෙයක්? ඇත්තෙන්ම ඉස්කෝලෙන් ලැබුණ අධ්‍යාපනයයි ක්‍රීඩාවෙන් ලැබුණ අත්දැකීමුයි ඒ ගුණාංගයි
නිසා තමයි අද අපි මේ වගේ තත්ත්වයක සමාජයේ කාගෙන් හරි මේ ගෞරවයට පත් වෙනවා නම් ඒක ලැබිලා තියෙන්නේ අපිට. ඒක මේ අපිට මේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉබේෙන්න ඕන දෙයක්. ඒ දේ අද අපිට තේරෙනවා අපිව රෙකග්නයිස් කරන පිරිසක් ඉන්නවා. ඒ හැම එකටම හේතුව විද්‍යාලයෙන් ලැබුණ අධ්‍යාපනයයි ක්‍රීඩාවෙන් ලැබුණ ගුණාංගයි. Thank you very much Mahinda. ඔයාගේ experience, ඔයාගේ knowledge එක, ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක share කරාට අපිත් විතරක් නෙමෙයි අනිත් අයත් එක්ක share කරාට මොකද ගොඩක් අය මේ දේවල් ගොඩක් කතා දන්නේ නැහැ. මොන දේවල් ස්පෙෂලි මේ 70 දශකයේ ගැන කතා කරොත් බොහොම ස්තුතියි. අපි ඔබට සුබ පතනවා ඔබගේ අනාගත ජීවිතයට සහ අපිත් එක්ක දිගටම සම්බන්ධ වී ඉන්දිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් අපි මේ වැඩසටහනවලදී ඔබව සම්බන්ධ කරගන්නවා. බොහොම ස්තුතියි සුජිත් මේ අවස්ථාව ඔබ ලබා දුන්න ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. Thank you very much. Continuing our interviews with the former cricketers from Kandy schools here at Old Trinity Sports Club in Kandy at Askido Cricket Stadium, we have got Mr. Tayyar Muhammad. Tayyar captained St. Anthony's College in 1977 and he actually played for college from 1974 onwards. Incidentally, Tayyar came to see the Trinity Anthony big match. Unfortunately, due to the COVID-19 epidemic, all big matches and sports have been curtailed. So we took Tayyar to come and give us an interview. He's right now domiciled in Perth, Australia, Western Australia that is. He's been back in country for a short stay, and why not ask him the questions about his memories from college cricket, that is school cricket back in the 70s. Tayyar, let's open. Welcome to the show, Tayyar. Thank you. Thanks. Starting from 1974, I think that was your first year. But we would like to take you a little bit further back. Your start in schools cricket at St. Anthony's. Yes, it started very early in my career. Those days we had under 10. So I started playing from 8 years old in school cricket. My cricket was my passion. It came from mainly softball cricket. I was a very keen player of softball cricket. We had a team in the village and we used to do very well. From there the cricket interest grew. So from under 10 up to under 12, 14, those days it was called under 12, 14, 16 and then second 11 and the first 11. So I played right throughout at the junior level up to the senior level. Right. Who were your first coaches, if you do remember? Most of the coaches those days were school teachers in the junior levels. But when I moved to the second 11 and the first 11, it was Mr. Mutalib most of the time. And one year we had one Mr. Walter Pereira. And we used to get, for big matches or special occasions, we used to get all the previous ex-cricketers like A.C.M. Lafi, Ranjit Samarsekar. They used to come and give us some tips during the big match sessions. Tayyar, you were mentioning about your early days and seeing former cricketers coming and advising or helping you guys in the 60s. Do you remember seeing likes of Charlie Joseph, Doranagam brothers coming and teaching you all? They were regarded one of the finalists back in the 50s. Yes. We had A.C.M. Lafi coming very Okay. often. We learned a few tips from him. He was a very good cricketer during his young days. So he gave some very good tips in batting. So he used to come just before the big matches, and sometimes he brings some teams to play against the school side, his club side, and he brings all the veteran cricketers to play against us. So that was a good experience as well. Right. Okay. So Tayyar, you played your first season under Suresh, Suresh in 74. If you can recall some memories from that first ever season? Yeah, it was a very nervous entry because they were like our idols in school cricket, you know. So to play alongside with all the big names, being a youngster, I would have been probably 15 years old when I first played for college. So it was a very daunting task, you know. It was a nervous start. So the first year, I was getting my feet with the side, and thereafter from 75, I was part of the team and contributing. So first year was mainly like a training session for me. What was your first encounter? First one, do you remember? First 11 under Suresh, I dropped a lot of slip catches. I remember that. I was fielding at first slip. I still remember Butterfingers, a game where I dropped about three catches. And the next day we had a softball game in Arupala. And there was an old Anthonian playing, and he
called me by name, and he was very upset with me that I dropped 3 catches the previous day. So that was the beginning time, but later on I became my favorite position was slip fielding after some time. Right. And I'm sure you would have played under Bernard Pereira as well. Yeah. Legendary Bernard Pereira of St. Anthony's College. Yeah. Your memories of the 75 under Hiran Jayasundara, if you recall? Yeah, it was a good season we had under Hiran Jayasundara. I would remember an epic game against some Sebastians, where we won at the last ball of the match, where we had to get a 4, and we had one Adrian Muller. Even I contributed in the match by taking 6 wickets. Sorry to interrupt, that is actually in 76. 76? Last ball. 76? Yes. Okay, yeah, that was in 76. Under Hiran Jayasundara, yeah, that's the Ben's match. Partnership. Was that the partnership? Yes, Bernard and Beat Pereira's partnership. And I was to bat next. So I was padded for about 4 hours, waiting to get to my chance to bat. Well, that will remain as one of the best partnerships ever, because we lost 2 or 3 early wickets, and we need someone. They stayed at the wicket as well as scored runs freely. So that's something which we remember and will be talked in the future as well. Unfortunately, we haven't seen when Bernard or Beat brothers played. Neither the Suresh Kunutilakas played, but I'm sure you all witnessed and you all grew up under their wings. How was Bernard Pereira? If you can just share some memories. Yeah, Bernard Pereira was an exceptional player. He was an exceptional talent. He could have played for Sri Lanka much more years. I learned a lot from him. He never lifted the ball. If he lifts, it will be out of the ground. So he taught us how to build an innings. The traditional way they say build an innings in the V. So until about 50 runs, he will just play technically correct, and then slowly he will step up. And when he steps out and hits the ball, it's always it's always a 6. So very rarely, I couldn't remember any game he was out caught. So he was very good in his footwork, and his eyesight was very good, and he was an exceptional cricketer. Natural talent. I was lucky to have played under him. And I'm sure that was a era where Anthonian cricketers were really making headlines. If you look at the 76 side under Bernard Pereira, when you also were part of, went on to win 6 or 7 matches in that season. Yes. I think if I go through the list of teams whom you all beat that year, that included wins against St. Peters, and I believe that was the last time, between the two schools, the Anthonians beat, and then you all also won against St. Sebastian's. That was, as you said, the last ball thriller. Just share some memories from that season, 76. Yeah, we had a good season, very good season. I think we lost only 1 game to Royal, if I remember right. I think we had, as you said, 4 or 5 victories against St. Peters. Was a good win. In that game, Bernard showed his talent as a bowler as well. I think he took about 4 or 5 wickets in the second innings along with me. I think we shared the wickets. It was a turning wicket. So this was at Katugastata? It was at Katugastata, yes. Okay. How was the if you talk of your opponents that era, you said we are lost only to Royal College. Yep. How was your opposing teams in that season? 70s, all the teams had good sides, especially the Columbus schools. We always dread playing against Royal. Right, Royal, if you manage a draw, that's a victory for us. So Royal was, in the 70s, they had a very good side right throughout. So apart from that, those days, unlike now, we don't have a stretched to a season. We just play about 10 or 11 games with quality sides. So all these records which were there in the past means much more. I'm not, with due respect to the cricketers of nowadays, we don't play so many games against weaker sides. So every game was a tough game during our time. Staying on the subject of Bernard and the 76 side, I think during the 70s era, that was one of the best sides which you were part of, Tyre. And I believe it's not only with the bat but with the ball as well. You all had caliber of players who could deliver. Going through the results of that season, I see that
not easy wins, all tough opponents. Yeah. Likes of Dharmaraja, St. Peter's, St. Sebastian's. Coming into the big match, how was the preparation? I'm sure you already been billed as the favourites in 76. Yes, 76 we were the favourites. Bernard, I think if my memory serves right, he got 100. He scored 155 in that. 155, Yes. and the match unfortunately ended in a draw. Okay. Yeah, but preparations always for the big matches is we always have a camp. We stay in the school, and then practice together. So it's something, an occasion every player looks forward to. Yeah. Who was your coach back then? It was Mr. Muttalib. Muttalib. Yeah. Okay, he continued right throughout Yeah. in that 70s. Coming to your season when you captained in 1977, if you could recall some memories from that season? Yeah, I was lucky that we had a few seniors with me. They gave me good support. Like Ranjit Piris was my vice captain. We had Russell Dilamot. We had Mohammad Zarouk. They were par with me, or 1 or 2 years even senior to me. And I always go to them for help, and that helped me during the season. Actually, we were unbeaten that year. We didn't lose a single match. We won 2 outright, I think, and then the other matches were all drawn, including Royal. Royal draw was because we were behind in that game. We were following on, Okay. and we managed to save the game. The Royal had a very good side. Ranjan Madugala, Ashok Jayavikrama, and a few other good players. Royal always had a good side in the 70s. So that was a big achievement in the 77 team, that we managed to hold them for a draw. Yeah. In fact, you all had 7 colorsmen in that Yes, season. correct. So that shows. that helped me a lot. Yes. Definitely. Moving from there, Tayyar, from college cricket, I believe that was your final year. Yep. Did you do any sports apart from cricket, or did you? No, I could have played one more year. Okay. But because of these, because 77 was a very tumultuous year for college. We had a changeover, and the college was taken over by the government, and I had to repeat my A levels, and a lot of ministry approvals were required, so I just didn't want to go through the hassle. Okay. So I left college, and then I joined Ceylon Tobaccos straight away. And then cricket. I don't think I can't remember working a single day. I think practicing cricket, and I was fortunate to and at least at the nets to see people like Anuratha Nakun and a few other Sri Lankan cricketers. We had Mahesh Gunatilaka in the Leaf division. I was at the Leaf division in Kandy. Okay. So once in a while we used to practice with the Colombo team as well. So you travel to Colombo quite often to practice? Yes. We used to go for practices as and when is required. But most of the games were in Kandy. Okay. So played with Petya Goda, Mahinda, then Sunil Vikramanayaka, and good. I think all the 4 guys who are seated behind you were your teammates at Ceylon Tobacco. Yes, they were exceptional cricketers. Yes. Right. Looking at the lineup of Ceylon Tobacco back then, it would have been a virtually Sri Lankan side. Yes. It was a good side. Yes. Tayyar, when you were playing for Ceylon Tobacco, you had any intentions of playing cricket right throughout, or were you only content with playing for Tobacco and then maybe looking for building a career? No, I was intent to playing first class cricket. So I started with Kandy Sports Club, or Kandy Cricket Club, whatever it was called. We started with Division 3 and then moved up, I think up to Division 1, those days called Sara Trophy. And first year I played under the late Mr. Aubrey Kurupu. It was a good experience. Yeah, he was a cricket brain. I learned a lot from him, how to understand the game and the tactical side of it. So good experience with Kandy cricket, and we had other cricketers like Basil Pereira, Janaka Veerasinghe, even Ranjit Piris. We all built up the Kandy side from scratch actually. So we are happy where it is at the moment. I understand that they're starting to build another team at the moment and go up into the Premier Division. So that's a good start. There are a lot of talented cricketers from Kandy who don't get an opportunity to play in Kandy. They just move to Colombo. Colombo clubs. Yeah. True. Where did your career ended up with after that from Ceylon Tobacco? After that, my club cricket, or the first class cricket, my highlight was playing for Old Sebastianites for 2 seasons. That was probably first year a professional was brought in to captain a Sara Trophy side. Gihan Mendes, he is a Sri Lankan born, but he was a professional cricketer in England. He always knocking on the England national team doors, I think. And he came and captained the side here. And there were some very good players in the side. We had Rojo Vijayasuriya, Shanti Kumar, Jayantha Munnakulama. I was there in the side. So that was an experience playing alongside all of them.
So you were back in Colombo by Colombo, then? yes. At that time, I was working for the Building Materials Corporation, playing Okay. in the nationalized services. Okay. They also had a very good side, Okay. the A division, Okay. and we had some Sri Lankan players, good players like Hemal Mendis was there, Kirti Gunaratna, Susanta Karunaratna. Then we had Sunil Jayasinghe, the wicket keeper. We had a very good side, and we used to. They were all 2-day matches. We used to win games in 1 day, 1.5 days, and take the rest of the day off. Okay. So we had a very good side. From there, you moved on, to, I believe, to Australia. No, in 1989 I moved to Singapore, Okay. and I was there in Singapore till 2008. And then 2008 I moved to Australia. Okay. Before that, I believe you played for Singapore national cricket team. Yeah, I played from 1991 to 2000, and I captained the last 5 years. Right. Any international matches you played in ICC tournaments? Yeah, we played against all the ICC World Cup qualifying rounds. We Okay. played against teams like Ireland, Scotland, Canada, UAE. So all the associate countries who are not playing Test cricket. So we used to play, and the first 2 get selected in the World Cup. Okay. For the World Cup. Yeah. Right. So looking back, Tyre, your memories of school days, your life at St. Anthony's, at Katukastota, what do you take from here? What kind of message would you like to give it to? It gave us a very good foundation, and we were lucky. I was personally lucky. We had a very good principal. He was very, very close to me, Father Eden De Silva. He taught us all the ethics in good things in life, how to balance sports and studies, just to find your feet and always be humble, and always be down to earth. These are qualities which he taught me, which is holding us in good stead at the moment. And I was lucky that I was able to captain a national side because they recognized probably my ability as a captain. There were better players, definitely, but they wanted me to captain, and then they fast-tracked even my citizenship in Singapore just to captain the national team. Wow. So that was an honor. Actually, it goes down to the school finally. Yes. That's a great achievement. Yes. And do you still continue to play cricket or encourage cricket in Perth? I'm involved with the Western Australian Cricket Association, WECA, as one of the umpire panel members. So I help them out as and when there are games which they're short of umpires. I go and umpire in the district cricket, which is one level below the state. So they get picked up the test cricketers get picked from that level. So it's a good exposure still. So as and when my time permits and my health, then I just go and help them out. Okay, great. Thank you very much, Tyre, for joining us. And it's a pleasure to have you, especially when I got the call from Ranjit saying that you are in town, I never knew that you were in town. Because for me, you were in Australia. But coincidentally, we really enjoy having you on the show, and hoping to see you back again. Hopefully, Trinity and Anthony's will play the big match, hopefully. And then there will be another match next year as well. Hoping to see you back again. Thank you very much. Thanks, Sujit, for giving me the opportunity to relive the memories of the past. Thank you very much. Welcome. අපේ සාකච්ඡාව ගෙනියන ගමන් අපිට හම්බ වුණා තිස්ස විජේරත්න. තිස්සත් මහින්ද පෙතියගොඩත් සමග සහ රංජිත් පීරිත් සමග සාන්ත අන්තනි විදුහලේ ජනක වීරසිංහ මේ කට්ටිය ඔක්කොම එකට පාසල් දිවියේදී මහනුවර ප්‍රධාන පාසල් නියෝජනය කරා. ඊට අමතරව වුන් එතනින් එහාට සිලොන් ටොබැකෝ මර්කන්ටයිල් ක්‍රිකට් ඊට පස්සේ මේ කැන්ඩි දිස්ත්‍රික් ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වල මැච් රෙෆරීන් වලටත් සම්බන්ධ වෙලා තිනවා. අපි අහමු තිස්සගේ මතකයන් මොනවාද කියලා මහනුවර කිංස් විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළේ. තිස්ස හැබැයි ක්‍රිකට් විතරක් නෙමෙයි ක්‍රීඩාවන් රාශියකට සහභාගී වුණා. රග්බි ක්‍රීඩාව, හොකි ක්‍රීඩාව, පාපන්දු ක්‍රීඩාව, මල්ටි ටැලන්ටඩ් ස්පෝර්ට්ස්මන් කෙනෙක්. තිස්ස පටන් ගමු. ඔබගේ මුල්ම මතකයන් මහනුවර කිංස් විදුහල සමග? ඔව් මම මහනුවර කිංස් විද්‍යාලයට ඇතුළත් වෙන්නේ 1964. මම 1978 වෙනකන් අවුරුදු 14ක් කිංස් විද්‍යාලය තුල අධ්‍යාපනය හදාරුවා. ওই කාලවකවානුව තුල මම ලබාගත් ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔබතුමා කියපු විදිහටම මම ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව
සහ පාපන්දු හොකී ක්‍රීඩාව සහ රග්බි ක්‍රීඩාව මූලික වශයෙන් ප්‍රගුණ කරා. ලොකු විශාල අත්දැකීම් ලබා ගත්තා. ඒ වගේම ජයග්‍රහණ ලබා ගත්තා. මුලින්ම මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරොත් ඇත්ත වශයෙන්ම මම අවුරුදු 10 දී තමයි under 12 ප්‍රැක්ටිස් වලට එන්නේ. මොකද අපි ඒ දවස්වල කිංස්වුඩ් විද්‍යාලයේ ඉස්සරහම තමයි අපේ ගෙදර තිබුණේ. එතකොට මේ කිංස්වුඩ් විද්‍යාලයේ තිබුණ ඒ දවස්වල පිට්ටනිය දෙකක් පොඩි. එකක් පොඩි පිට්ටනිය අපි කියනවා. එකක් ලොකු පිට්ටනිය. සාමාන්‍යයෙන් ඔය බාලාංශ පන්තිවල ක්‍රීඩාවල under 12 under 14 වගේ ඔය පොඩි පිට්ටනිය තමයි ප්‍රැක්ටිස් පටන් ගන්න. ඒතකොට මට ගෙදර ඉන්නම් පේනවා මොන හරි යනවා නම් ඉතින් මට මතකයි මම ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට ගියා අවුරුදු 10 දී under 12 ප්‍රැක්ටිස්. හැබැයි ඒකේ ප්‍රැක්ටිස් මැච් එකක් ගැහුවා. ඒ වුණාට මට මතකයි මම බැට් කරා. ඒ වුණාට මාව ටීම් එකට ගත්තේ නෑ ඒ අවුරුද්දේ. ඒතකොට මට වයස 10යි. ඒගොල්ලෝ කිව්වේ මම ක්‍රොස් බැට් කියලා අයින් කරා. ඊළඟ අවුරුද්දෙත් ආයි ප්‍රැක්ටිස් ගියා. මම ඒ ටීම් එකට තේරුණා. මම අවුරුදු දෙකක් under 12 ක්‍රීඩා කරා. මම දෙවෙනි අවුරුද්දේ මම නායකයා වුණා. ඒ ගමන මම ක්‍රිකට් ක්‍රීඩාව හරහා under 14 කැප්ටන් කරා, under 16 කැප්ටන් කරා, ෆස්ට් 11 අවුරුද්දයක් කැප්ටන් කරා. එතකොට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිංස්වුඩ් විද්‍යාලය ගැන කතා කරොත් මහින්ද පිටියගොඩ මහත්තයා කතා කරනකොට කිව්වා 73 අපිට කණ්ඩායමක් තිබුණ නැහැ කියලා. එතෙන්දී ඇත්ත වශයෙන්ම 74 කණ්ඩායමක් හදන්න යනකොට ලොකු ප්‍රශ්නයක් වුණා. ක්‍රීඩකයෝගේ අඩුවක් තිබුණා. එතකොට මට වයස 15 මාරයි. මා එක්ක තව අපි හිටියා කීප දෙනෙක්. අපිට අවස්ථාව ලැබුණා 19න් 15 කණ්ඩායමේ සම්බන්ධ වෙන්න. එතකොට අපිට අවුරුදු 15 මාරයි. ඒත් අපි ඒ චැලෙන්ජ් එක ගත්තා. මට මතකයි මට හම්බුණ පළවෙනි මැච් එකේ මම 96යි not out මේ පොලිස් ග්‍රවුන්ඩ් එකේ. මට 100 ගහන්න බැරි වුණා මොකද ටීම් එක all out වුණා. ඒ ගමන ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම කිංස්වුඩ් විද්‍යාලයේ අවුරුද්දක් කැප්ටන් කරා. මම හැමදාම බෙස්ට් බැට්ස්මන්. බිග් මැච් එකේ අපේ සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ බිග් මැච් එක කියන්නේ විශේෂ දෙයක්. ඉස්සර මට මතකයි අපි බිග් මැච් එකට අපිට එච්චර මේ දැන් කාලේ වගේ ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් අරවම මොනවත් නැහැ. අපි බස් වල යන්නේ ඉන්නේ. ඉතින් අපි ඇවිල්ලා කිංස්වුඩ් එකෙන් නැගලා බිග් මැච් එකට බස් එකෙන් බයින්න පොලිසිය ළඟ. එතන පයින් ඇවිල්ලා අර යකඩ පාලෙමින් යන්නේ. ඕකේ මට මතකයි බිග් මැච් එකට එනකොට ඔය බැම්මේ ඇඳලා තියෙනවා කූඩ් ගාලා 30 අවුට් වෙනවා. බෝල්ඩ් එනවා අරවා මේවා වගේ ගොඩක් අත්දැකීම් හරිම. එතකොට ඇත්ත වශයෙන්ම ඒ වගේ ගොඩක් අර මේ මොටිවේට් වෙනවා. ඔව් මොටිවේට් වෙනවා. ඒ එක්කම මට විශේෂ දෙයක් කියන්න මොන මහින්දත් ඉන්නේ හින්දා 74 ඇත්ත වශයෙන්ම මම ඕපනින් බැට්ස්මන් කෙනෙක් නෙවෙයි පටන් ගන්නකොට. හැබැයි යම්කිසි හේතුවක් නිසා අපේ යාළුවෙක් එන්න වරක් වෙලා යම්සි ගමනක් ගිහිල්ලා මට ඇත්ත වශයෙන්ම ඕපන් කරන්න වුණා. මම ඒ මැච් එකේ පළවෙනි මැච් එකේ 65ක් ගැව්වා මාතලේ ටීම් සෙන්ට් තෝමස් එක්ක. ඉතින් එන මම ඕපනර්. හැබැයි 74 ධර්මරාජ බිග් මැච් එකේ ඕපනින් බෝලර් මහින්ද පෙතියගොඩ. මහින්ද පෙතියගොඩ ඒ දවස්වල ශ්‍රී ලංකාවේ හිටිය ෆාස්ටස්ට් බෝලර්. එතකොට දැන් මට නිින්ද යන්නෙත් නෑ. දැන් මම ඕපන් කරන්න ඕනේ. දැන් මෙයා මම දැකලත් නෑ. කොහොම හරි මම හීනනොත් එයාට ගහනවා. දැන් හරි. හැබැයි මගේ වාසනාවකට හෝ අවාසනාවකට එතුමා 74 ඒ මැච් එක ගහන්න අවකාශයක් ලැබුණේ නැහැ. එතුමා වයස වැඩි වුණේ හින්දා. එනකොට ඒ 74 මැච් එකේ මට මතකයි මම 14ක් තමයි ගැහුවේ. ඒ අවුට් එකත් ඉතින් මම හිතන්නේ ඒක මම කිව්වත් කමක් නැහැ. ඒකත් මැච් ෆික්ෂන් එකක් මම දැකපු පළමු දවස කියලා මට එදා හිතුණා. මොකද ඒක බැට් එකේ වැදුන්නේ නැහැ අම්පයර් අවුට් එක දුන්නා. රයිට්. ඒ පාසල් ජීවිතේ ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද? ඉතින් බිග් මැච් එකේ මම 75 අවුරුද්දේ මට විශේෂ දෙයක් කියන්න ඕනේ. 75 අවුරුද්දේ මම පළවෙනි ඕවර් එකේ රන්ස් 20ක් ගැව්වා. ඊට පස්සේ දෙවෙනි ඕවර් එකේ මට වැට් ගන්න හම්බුනේ නැහැ. තුන්වෙනි ඕවර් එකේ තව 10ක් ගැව්වා. මම අවුට් වෙලා ගියා. මම අවුට් වෙලා ගියාම අපේ හිටපු
සීනියර් ඕල් බොයි කෙනෙක් ඇවිල්ලා මට හොඳටම බැන්නා. තමුසෙට කොළඹ කෝච්චියේ යන්න පරක්කු වෙලාද මේ ඇවිල්ලා මෙහෙම ගහලා අවුට් වුණේ. ඒ කියන්නේ ඒ දවස්වල ඒ වගේ අර ස්වොට් බැක්ලින් කියන්නේ අර ඔය සනත් ජයසූරියලාම ගහපු ලෙවල් එකේ ක්‍රිකට් එකක් කවුරුත් ගහලා නැහැ. ඒකට ඒගොල්ලෝ ඒ වෙනස ඒක දැක්කේ නැහැ ඒ දවස්වල. කොහොම හරි ඒ මැච් එකේ මට මතකයි අපිට ඉනිංස් ෆලෝන් එකක් දුන්නා. මං දෙවෙනි ඉනිමේ 83ක් ගහලා මැච් එක බේරලා දුන්නා. මට 100 ගහන්න බැරුණා. ඒ වගේ අත්දැකීම් මට ක්‍රිකට් වල අමතක නොවන සිදුවීම් ඕවා. ඒ මැච් එකේ තව සිදුවීමක් වුණා. ඒ මැච් එකක් බලන්නේ ඇන්තනිස් එකේ ඕල් බොයි කෙනෙක්. මම පළවෙනි 30 ගාපම දුවලා ආවිල්ලා මාව ඉඹලා මට රුපියල් 10ක් දීලා ගියා. පළවෙනි මට හම්බුණ මේ මැච් එක ක්‍රීඩාවක් කරලා හම්බුණ පළවෙනි අර අවෝඩ් එක වගේ. ඊට පස්සේ සෙකන්ඩ් ඉනින්ග්ස් එකේ ආවිල්ලා මට රුපියල් 30ක් දීලා ගියා. සෝ ඕදන් ක්‍රිකට් මගේ කිංස්වුඩ් විද්‍යාලේ. ඒ අතරම පාපන්දු ක්‍රීඩාවකට යනකොටත් මම පුංචි කාලේ ඉඳන් මම පාපන්දු ක්‍රීඩාවට මං ස්පෝර්ට්ස් වලට ආසයි ඉස්සෙල්ලා. මං ඉතින් ওই ඉස්කෝලේ ළඟ ඉඳන් මං ගියා ඒ අර ක්‍රිකට් වගේම පළවෙනි අවුරුද්දේ දුන්නේ උනාට අපි පස්සේ පාපන්දු ක්‍රීඩාව කොහොම හරි මං කිංස්වුඩ් විද්‍යාලේ පාපන්දු ක්‍රීඩා කරා, කැප්ටන් කරා, කැන්ඩි ස්කූල්ස් කැප්ටන් කරා, ශ්‍රී ලංකා ජූනියර් පූල් එකේ හිටියා. ඔවැනි අත්දැකීම් මට ඒ පාසල් කාලේ තිබුණා. ඒ වගේම මම පාසල් කාලේදී හොකි ක්‍රීඩාව කරා. කැන්ඩි ස්කූල්ස් අන්ඩර් 17 ගැව්වා. අන්ඩර් 19 සිලොන් ස්කූල් සිලෙක්ට් වුණා. කැප්ටන් කරා කැන්ඩි ස්කූල්ස්. ඔවැනි ජයග්‍රහණ මගේ ජීවිතේ කිංස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් මං ලබා දුන්නා. ජානක කිව්වා වගේම රග ක්‍රීඩාවට එච්චර මගේ කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි මම ওই මේ ඔක්කොම කරලා ඉවරලා අන්තිම අවුරුදු දෙක මං කොලෙජ් එකේ ඉනකොට 77 කිංස්වුඩ් කණ්ඩායමට ප්ලේස් කෙනෙක් නැති ඉඳ මම ෆුට්බෝල් ගහන ඉඳ මට ආරාධන ලැබුණා ඇවිල්ලා ක්‍රීඩා කරන්න කියලා. මම ඒකින්ද රග ක්‍රීඩාවට ගියා. එතෙන්දිත් මම කැන්ඩි ස්කූල්ස් ටීම් එකට කම්පැනි ටීම් එකට සිලෙක්ට් වුණා. මගේ කන්ට්‍රිබියුෂන් එක මම කිංස්වුඩ් කොලෙජ් එකට දුන්නා. ඒ හරහා මට ඇත්ත වශයෙන්ම කිංස්වුඩ් විද්‍යාලයේ ශික්ෂකයෙකුව ලබා ගන්න පුළුවන් උසස්ම සම්මාන දෙක වෙන බෙස්ට් ඕල් රවුන්ඩර් ස්පෝර්ට්ස්මන්, බෙස්ට් ඕල් රවුන්ඩර් බෝයි කියන ඒ දෙකම. මොන වසරේදී මේ? ඒක 1977 වර්ෂයේදී අදාළ ඒ ත්‍යාග දෙක මට ලැබුණා. ඒක විද්‍යාලයේ ශික්ෂකයෙකුට ලබා ගන්න පුළුවන් උපරිම සම්මානය ඒ දවස්වල. සෝ එවැනි බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි මට කිංස්වුඩ් විද්‍යාලයේ තිබුණා. අපි ඇත්ත වශයෙන්ම ක්‍රීඩා කරන කාලේ අපිට එච්චර පහසුකම් තිබුණේ නැහැ. එතෙන්දී අපි ඇත්ත වශයෙන්ම ඉගෙන ගත්තා තමන්ට තියෙන දේෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මේ තමන්ගේ ඒ හැකියාවන් ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න ඒ පන්නරේ අපිට මට ඇත්ත වශයෙන්ම කිංස්වුඩ් විද්‍යාලයේ ඒක ලැබුණා. තිස්ස ඔබ හැරලා බැලුවොත් පාසල් ජීවිතයේදී ඔබට මෙවැනි ක්‍රීඩාවලට අනිවාර්යයෙන්ම ඔබගේ පවුලෙන් දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් අතහිත ලැබෙන්න ඇති. ඒ සම්බන්ධව කතාවක් කරොත් මොකද මෙච්චර ක්‍රීඩාවක් කරන්න ක්‍රිකට්, රග, ෆුට්බෝල්, හොකි ඒ සම්බන්ධව ඔබගේ අත්දැකීම මොකද්ද? ඇත්ත වශයෙන්ම මට මගේ දෙමව්පියන්ගෙන් ලොකු ඒගොල්ලන්ගේ සහයෝගයක් ලැබුණා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම අපි ක්‍රීඩා කරන හැම තරගයක්ම නරඹන්න එනවා. මගේ පියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි. ඒනට ඒගොල්ලෝ අර ඒගොල්ලන්ට ක්‍රීඩාව ගැන ලොකු උද්‍යෝගයක් තිබුණා. ඒකෙන්ද අපි සමහරවිට මගේ මම වුණත් අපි කොළඹ ගියොත් කොළඹ මැච් බලන්නත් එනවා. ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගය ඇත්ත වශයෙන්ම 100%ක් ඊටත් වඩා මට ලැබුණා. ඒගොල්ලන්ට පුළුවන් විදියට අපිට උදව් කරා. මොකද ඒ දවස්වල ඒ කාලවකවානුව ගත්තොත් එච්චරම ශාස්ත්‍රීය කාලවකවානුවක් නෙවෙයි. කියන්නේ බූට්ස් දෙයක් ගත්තත් ඒකට ටිප්ස් ගහපු ලොකු බර බූට්ස් අරව මේවා එහෙම ෆැසිලිටි වයිස් හරි ප්‍රිමිටිව් බේසික්. ඉතින් බැට් එකක් ගත්තත් දැන් තියෙන පවර් බැට්ස් අරව මේවා මොනවත් නැහැ. ඒ කියන්නේ ඇඟේ හයියෙන්ම ගහනවා. අපි එච්චර ස්ට්‍රෝං මිනිස්සුත් නෙවෙයි ඒ දවස්වල බොහොම
කේදාරි මිනිස්සු මේ හැබැයි නිමා අපේ ගෙවල් වලින් ලැබුණු සහයෝගයත් ඒ වගේම අපේ වටා යාළුවෝ හිටියා අපේ මිත්‍රයෝ අපේ පාසල් අපේ පන්තිවල යාළුවෝ ඒ වගේම අපේ කණ්ඩායම් වල යාළුවෝ ඒගොල්ලන්ගේ ලැබුණු සහයෝගය සහ ඇත්ත වශයෙන්ම අපේ මට මතක් කරොත් අපේ ගුරුවරු ඒ දවස්වල අපිට අපේ කෝච්ලා කියලා ප්‍රොෆෙෂනල් කෝච්ලා හිටියේ නෑ. දැන් වගේ ලෙවල් 1 ලෙවල් 2 ඒ වගේ කෝච්ලා හිටියේ නෑ. ඉස්කෝලේ ඉන්න මාස්ටර් කෙනෙක් හරි ඕල් බෝයි කෙනෙක් වගේ කෙනෙක් තමයි ඇවිල්ලා අපිට කෝච් කරේ. හැබැයි ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම හොඳ සර්විස් එකක් කරා. මට මතකයි අපේ හිටියා මිස්ටර් හූල් කියලා ෆේමස් මිස්ටර් හූල්. එයා අපේ ගොඩක් කල් කෝච් කරා. ඒ වගේම තව ඕල් බොයිස්ලා අපිට කෝච් කරා. ඒගොල්ලෝ අපි ඔක්කොම ඒ දවස්වල එකට හිටියේ. කියන්නේ යා ගුරුවරයෙක් කියලා අර ලොකු ගැප් එකක් තිබුණේ නැහැ. අපිත් එක බොහොම ඒක මොකද අපි මතකයි මිස්ටර් හූල්ට පොඩි බක් ෆියට් එකක් තිබ්බා. ඕක බැටරි බෑලා ප්‍රැක්ටිස් වෙලා යනකොට එයාට ස්ටාර්ට් කරගන්න බෑ. අපි ඒතර සම්මුතියකට එනවා අපි තල්ලු කරලා ස්ටාර්ට් කරලා දෙනවා ඉස්කෝලේ වටේ රවුන්ඩ් දෙකක් ගෙනියන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දේවල්. ඉතින් එයා ඒක කරනවා. ඉතින් අපි අන්න ගොඩක් දේවල්. ඒ වගේ. ඒතකොට තව සර්ලා හිටියා මේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් වෙලා යනකොට අපිට අපි ගෝල් ගහලා දෙනවා සර් අපි මෙච්චර කරනවා අපිට මුණන්. ඒකට එයාට පුළුවන් හැකියාවට ළඟ තියෙන කඩේකට එක්කන් ගිහලා ඕනාරේ අරන් දීලා අපිට එවැනි වාතාවරණයක් තිබුණා. ඒ දවස්වල ගුරුවරු සහ ශික්ෂකයෝ අතර මනා සම්බන්ධතාවයක් තිබුණා. අපි හරි ආදරේ සර්ලත් අපිට ආදරේ. ඒක නිසා අපිට අර ගොඩක් අඩුපාඩුකම් තිබුණට අපිට හොඳ ආත්ම ශක්තියක් ලැබුණා මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න. එහෙම නැති වුණා නම් මොකද අපි එනර්ජි ඩ්‍රින්ක් ගන්න මම හැමදාම කියනවා අපි කතාවලත් උනත් මේ අපිට එනර්ජි ඩ්‍රින්ක් කියලා හම්බුනේ අපේ ග්‍රවුන්ඩ් බෝයි විජේපාලගේ ගේ ළඟ තිබුණ ටැප් එකේ වතුර තමයි අපේ එනර්ජි ඩ්‍රින්ක් කියලා මම දැන් උනත් කියනවා. ඔය සමහර මේ සාකච්ඡා වලදී ඒකෙන්ද ඒ අවදියේ හිටපු ඒ ගුරුවරු ඇත්ත වශයෙන්ම ජානකලකෝ හරි ඩිසිප්ලින් බලනවා. ඒ වගේම ඒගොල්ලෝ ළමයාගේ පැත්තත් බලනවා. ඒ වගේ උදව් කරන අපිට ගොඩාක් කතන්දර තියෙනවා කියන්න. මම දන්නේ මේක ඒ වෙලාවද කියලා බට් අපි මැච් ගහන්න යනකොට අපි හපුතලෙන් බහිනවා කියලා ගුරුතලා යනකොට එහෙම නැත්නම් බණ්ඩාර වෙල යනවා කොළඹ යනවා ගාල්ල යනවා. ඒ හිටපු සර්ලා අපිට ඉතින් යන වෙලාවට හොඳට සැලකුවා. අපි සන්තෝෂෙන් අපේ ඒ ක්‍රීඩා දිවියයි ඒ පාසල් දිවියයි ඇත්ත වශයෙන්ම උපරිම විදියට අපි සන්තෝෂෙන් ගත කරා. අපි හොඳ සර්විස් එකක් කිංස්වුඩ් එකත් කරා. තිස්ස හරිම සුන්දර අත්දැකීම් මේවා. ඇත්ත වශයෙන්ම ඔබ වාසනාවන්ත ඔබ විතර නෙමෙයි ඒ දශකයේ හිටපු ගොඩක් අය වාසනාවන්තයි. එවැනි පසුබිමක ක්‍රීඩා කිරීම ලැබීම සහ පාසල් ජීවිතය තුළ එවැනි අත්දැකීම් ලැබීමට හැකියවීම ගැන. ඔබ පාසල් ජීවිතය සම්බන්ධව 78 එතනින් එහාට ඔබගේ ක්‍රීඩා කටයුතු කොහොමද ඔබ දිගටම කරන් ගියාද? ඔව් මම 78 උසස් පෙළ ඉවර වෙලා මට ලකුණු මදි වුණා විශ්වවිද්‍යාලයකට යන්න. එතෙන්දී අත වශයෙන් මම රැකියාවක් සොයමින් ඉන්නකොට ඒ දවස්වල මම මහනුවර ක්‍රීඩා සමාජයේ ඩොනවන් හෙන්රි ටූර්නමන්ට් එකට මම ක්‍රීඩා කර හිටියේ. අපි ගියා ටැමිල් යූනියන් මැච් එකට. එදා එතෙන්දී මට හම්බුණා මිස්ටර් තිස්ස ජයතිලක. ඒ දවස්වල එයා ඇමරිකන් සෙන්ටර් එකේ ඩිරෙක්ටර්. අපේ ඕල් බෝයි. he was a fantastic cricketer. පස්සේ එයා මගෙන් විමසුවා ඔයා මොනවද කරන්නේ මට රස්සාවක් තියනවද? මං කිව්වා නෑ මට රස්සාවක් නෑ. එයා පස්සේ මට කිව්වා එනම් සමුදායෙන්ද මගේ ඔෆිස් එකට. ඇවිල්ලා මං ඔෆිස් එකට ගියා. එයා ඊට පස්සේ ජෝර්ජ් ටුවර්ත් ආයතනයේ ස්කන්ද කුමාර මහත්මයාට කතා කරලා මට ලියුමක් දුන්නා. මේ ලියුම අරගෙන එයාව ගිහිල්ලා නෑ මට එයා CV එකක් හදලා දුන්නා. හදලා ඒක අරින්න කිව්වා. මං එහෙට ඇරියා. ඊට පස්සේ මට ජෝර්ජ් ටුවර්ත් ඉන්ටර්විව් එකක් ආවා. මාව ජෝර්ජ් ටුවර්ත් ආයතනයට බඳවා ගත්තා. එතකොට ඒ ආයතනයේ ස්කන්ද කුමාර මහතා තමයි පර්සනල් මැනේජර් හිටියේ. එතුමා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ඒ දවස්වල ලේකම්තුමා. එතුමා ඊට පස්සේ මාව ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට
බනවගත්තා. එතුමා තමයි මගේ ඔක්කොම සබ්ස්ක්‍රිප්ෂන් අරවම ඔක්කොම ගෙව්වේ. මට හුඟක් උදව් කරා. මං අවුරුද්දක් තමිල්ලුණෙන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරා 79 80. ඒකේ හිටියා රොහාන් ජයසේකර ශ්‍රී ලංකා විකට් කීපර්, ගජාන් පද්මනාද, දයාලන් පද්මනාද, කුෂිල් ගුණසේකර, එතකොට නිර්මලා ලක්ෂ්මන් ඇලෝසියස්, දයාපරන් ගොඩක් කට්ටිය හිටියා. කවුද නම් මතක මට කොහමරි මං අවුරුද්දක් එහෙ ක්‍රීඩා කරා. තැමිල්ලුණින් උපුල් සුමතිපාල හිටියා. අවුරුද්දක් ක්‍රීඩා කරා. ඇත්ත වශයෙන්ම ලොකු චැලෙන්ජයක් මට හම්බුණේ ඒ ටීමට ගිහිල්ලා. මොකද කොළඹ ගොඩක් රොයල් සෙන්ට් ජෝසප් ලොකු ඉස්කෝලේ කට්ටිය හිටියේ. හැබැයි මට ඇත්ත වශයෙන්ම කුෂිල් ගුණසේකර මහත්තයා ගැන මට වචනයක් කියනවනේ එයා මට ගොඩක් උදව් කරා. එයා තමයි ඇත්ත වශයෙන්ම ඒ තැන් වලට ගියාම ඒ දවස්වල පොඩ්ඩක් අර තියෙනවා අපි ඔය ටිකක් පැත්තක තියෙන ගතිය. මොකද ඒක අපි අඳුරන්නේ නැති ඉඳන් නැත්නම් නරකක් නෙවෙයි. ඒගොල්ලෝ යාළුවන්ට පස්සේ හරි හොඳයි. පස්සේ කුෂිල් ගුණසේකර ගොඩක් මට උදව් කරා. මම අවුරුද්දක් ක්‍රිකට් ගැව්වා. මම 1 down සමහර 2 down 3 down ඔය. මට ඉස්සලාම ඒගොල්ලෝ ප්‍රීමියර් ලීග් දුන්නේ සරා. මට දුන්නේ PRC මැච් එක. ඒක තිමිච්ච විකට් එක ගැව්වේ මම 57ක් not out ගැහුවා. ඒකින්ද මාව ඒගොල්ලෝ ප්‍රොමෝට් කරා. මං එතකොට ඒ ඩිවිෂන් ගැහුවා. පළවෙනි මැච් එක SSC මං 60ක් ගැහුවා. මට මතකයි මං අශාන්තට එක ඕවර් එකේ 16ක් ගැහුවා. එතකොට එයා සුනිල් අල්ටේක රෙස් කියලා ගියා. මට තාම මතකයි ඒක. සුනිල් කිව්වේ සුනිල් බෙත්තමොනිට. ඊට පස්සේ මම 60 ගහලා ආවට පස්සේ මට රොහාන් ජයසේකර අරවමයා කිව්වා උත්තර ගාපු එක ඇයි මෝඩයා වගේ ගහලා අවුට් වෙලා ආවා. මම ටිප් කැච් එකක් ගිහලා අවුට්. ගල ඔයගේ ඉතින් අර ඔයගේ ගොඩාක් අර අත්දැකීම්. ඒ කියන්නේ ඒවා චැලෙන්ජස් නේ. ඒ කියන්නේ කවුරුත් දැන් 60ක් ගැහුවත් කවුරු හරි ඉන්නවා ඒකේ වැරද්දක් කියන්නේ නැත්. ඔයගේ මම අවුරුද්දක් ගැහුවා කොහොම හරි. ඒ කාලය තුල මම මර්කන්ටයිල් ජෝස් ටුවර්ස් ගැහුවා. අපි මර්කන්ටයිල් චැම්පියන්ෂිප් දෙකක් දුන්නා. ක්‍රිකට් ෆුට්බෝල් චැම්පියන්ෂිප් දෙකක් දුන්නා ජෝස් ටුවර්ස් එකට. මගේ කීර්ති ගුණරත්න උපුල් සුමතිපාල ගොඩක් ක්‍රිකටර්ස්ලා හිටියා ජෝස් ටුවර්ස් එකේ දවස්වල හොඳ ටීම්ස් හිටියේ. ඒ දවස්වල ඒකින්ද මම මර්කන්ටයිල් පූල් එකේ හිටියා. මර්කන්ටයිල් ටීම් වල හිටියා. අජිත් වඩේකාගේ කෝචින් කැම්ප් එකට මාව ගියා. ඒ පොත්පත් මේකේ තියෙන මේ ෆොටෝ එක පත්තරේ ෆොටෝස් වැටුණා. අර මට ප්‍රසිද්ධියක් ආවා මේ ක්‍රිකට් සර්කිල් එකේ. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මට අවස්ථාවක් ලැබුණා කැන්ඩිCC ඒ එක්කම කැන්ඩිCC අප්ග්‍රේඩ් වුණා ෆස්ට් ක්ලාස්. ඊට කලින් මට එකක් අමතක වුණා කියන්න. මේ අස්ගිරිය ග්‍රවුන්ඩ් එක හදලා පළවෙනි සීය ගැව්වේ මම. අන්ඔෆිෂල් සෙන්චරිය මගේ තියෙන්නේ. රංජන් තමයි ඔෆිෂල් සීය ගැව්වේ. මේ ඒ වුණාට අපි මැච් එකක් ගැව්වා මැලේසියන් සයිඩ් එකක් එක්ක සබා ටීම් එකත් එක්ක. ඒක මම 134ක් ගැව්වා not out. ඒක රිටයර් වෙලා ගියේ මොකද මිස්ටර් DH සිල්ලා අපේ කෝච් හිටපු හොඳ කෝච් කෙනෙක් අපේ. එයාට මම ඇත්තටම සලකන එයා ගොඩක් දේවල් මට ඉගෙනුවා ක්‍රිකට් වල. එයාට බැට් කරන්න ඕනේ කියලා මට රිටයර් වෙන්න කිව්වා. මේක පළවෙනි සීය අන්ඔෆිෂල් මම ගැව්වේ. හරි. ඊට පස්සේ කැන්ඩිCC ඒ වේකන්සිය රොඩ්නි පෙරරා අස්සලා HSBC යන හින්දා මට වේකන්සි එකක් හම්බුණා සිලොන් ටොබැකෝ එකේ. ඊට පස්සේ මම ජෝස් ටුවර්ස් එකට කියලා එන්නකොට මට ඒගොල්ලෝ ආපිකෝ එකේ ජොබ් එක සෙට් කරා සෙල්ව පෙරුමාල්. මං ඉන්ටර්වියුත් ගියා. ඒත් මට ඒ දවස්වල තිබ්බ ඒ කොළඹ ජීවිතය ටිකක් අමාරුයි ඒ දවස්වල. ඒකින්ද මං තීරණයක් ගත්තා. මං සිලොන් ටොබැකෝ එකට එන්න. මොකද සිලොන් ටොබැකෝ එකේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ප්ලේස්ලා වැඩි. ඒකෙන් ආපිකෝ යනවට වඩා මට මෙහෙට ආපුවාම මට ඔපචුනිටිස් වැඩි. මොකද CTC ඒකින්ද මම එතෙන්දි ඩිසිෂන් එකක් ගන්න තිබුණා මට. ඒකින්ද මම සිලොන් ටොබැකෝ හම්බුණා. මට 1980 ලැට පාට් එකේ මම සිලොන් ටොබැකෝ එකේ රැකියාව ලැබුණා. සහ ඉතින් තමයි මම සිලොන් ටොබැකෝ අවුරුදු 35ක් වැඩ කරා. අවුරුදු 35ක් රිටයර් වෙනකොට. මේකට ඒක සෙල්මුත් කරා. ඔව් අපි යාළුවෝ ටික එකට අපි කැන්ඩිCC ඊට පස්සේ එකට ගැව්වා. මර්කන්ටයිල් ගැව්වා. මර්කන්ටයිල් ඩිවිෂන් 2 සයිඩ්ස් හිටියා. ඒ සයිඩ් එකේ ශ්‍රී ලංකා ප්ලේස්ලා 9 දෙනෙක් ගැව්වා.
මම එක ට්‍රයිල් මැච් එක 90ටයි නොට් අවුට්. ඒත් මට ප්ලේස් එකක් හම්බුන්නේ නැහැ ඒ සයිඩ් එකට යන්න. මොකද එච්චර ටෆ් අර සයිඩ් එක. අනුර තෙන්නකෝන් ශ්‍රී ලංකා කැප්ටන්ස්ලා 3 දෙනෙක් හිටියා. අනුර තෙන්නකෝන් රංජන් මඩුගල්ලේ බඳුළු වර්ණපුර. ඉතින් ඒක තමයි ඔය මම විද්‍යාලයෙන් එළියට ගියාට පස්සේ ඇවිල්ලා අන්තිමට සිලොන් ටොබැකෝ එක සහ කැන්ඩිසිසි එකෙන් ඒ අතරතුර කෝචින් ක්වොලිෆයි වුණා ලෙවල් 1 කෝචින් 1.84 ගාමිණී දිසානායක මහත්තයාගේ අතින් තමයි අපි ඒ සම්මාන ලබා ගත්තේ. ඒකල ක්‍රිකට් කෝචිනුත් මම ටිකක් කරා. පින්සල් කොලෙජ් එකේ මම අවුරුදු 5ක් කෝච් කරා. ඒවා නිකන් මේ ප්‍රොෆෙෂනල් අර පඩියට නෙවෙයි උදව්වට මම තව විද්‍යාල කීපයක නුවර කෝචින් කරා රස්සාව කරන ගමන්. මොකද අපිට රස්සාවක් තිබුණා. හැබැයි ක්‍රිකට් වලට තියෙන උදව්ව කරන්න ඕනේ නිසා ඒක එක්කෙනා රික්වෙස්ට් කරපු වෙලාවල් වලට මම ඇන්තනිස් එකෙත් එක අවුරුද්දක් සුනිල් වික්‍රමනායකත් එක්ක කෝච් කරා. ඒ වගේ කටයුතු වල නියලුණා. තිස්ස ඔබගේ පාසල් දිවියේ ලැබුණු අත්දැකීම් ඉගෙනගත්ත පාඩම් සහ දැනුම කෙසේද ඔබට බලපෑවේ ඉදිරි අනාගතයේදී ඔබගේ සිලොන් ටොබැකෝ වැඩ කරද්දී සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙද්දී සහ ක්‍රීඩාවට සම්බන්ධ වෙද්දී කොහොමද ඔබගේ ඒ අත්දැකීම්? ඇත්ත වශයෙන්ම පාසලෙන් මම ලබපු අත්දැකීම් මට පාසල් දිවියේ නායකත්ව 14ක් විතර තිබුණා. මම හොඳ ලීඩර් කෙනෙක්. මට ඒක විවිධ විෂම පුද්ගලයොත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සමහර කට්ටිය මට වැඩිමල් කට්ටිය සීනියර්ස්ලා හිටියා මගේ ටීම් වල. හැබැයි මම ඒ ක්‍රීඩාව තුලින් මම පන්නරයක් ලබා ගත්තා. මේ ඉදිරි ගමන කොහොමද ගෙනියන්නේ කියලා. එකක් තමයි ඩිසිප්ලින්. විනයගරුක 100% විනයගරුක තත්වයකට අපි පත් වෙලා තිබේ විද්‍යාලයෙන් එළියට යනකොට. අපි ඇග්‍රෙසිව් තමයි. හැබැයි ඇග්‍රෙසිව් කියන්නේ ඩිසිප්ලින් නෙමෙයි. ඒ විනය ගොඩාක් දුරට බලපෑවා. මොකද ඕනම වැඩක් දුන්නාම ඒක වෙලාවට කරන්න, හරියට කරන්න පුරුදු වෙලා තිබුණේ අපි විද්‍යාලයෙන් එළියට යනකොටම. මොකද ඒ ක්‍රීඩාව තුලින් අපි දැකපු දේවල්. අනිත් එක තමයි අභියෝග පාරගන්න එක. එතකොට දැන් අපි මැච් පෙරදින ඕන තරම්. අපි මැච් පෙරදුනාට කඩා වැටෙන්නේ නැහැ අපි. අපි මේ මැච් එක පෙරදුනාට ඒකෙන් අපි බැලුවේ මොන හරි ඉගෙනගෙන ඉදිරියට යන්න. අන්න එවැනි දේවල් ගොඩාක් තුල මට තිබුණා. ඒ තුලින් තමයි මම ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ ගොඩක් ජයග්‍රහණ ලබා ගත්තේ. ඒක ඇත්ත වශයෙන්ම පසුකාලීනව මට දැන් ලංකා දුම්කල සමාගමට ආවේ මම 80 මම 80 2014 ඒ වකවානුව තුල මම ලංකාවේ විතරක් නෙවෙයි රාජකාරී කරේ. මම විදේශ රටවලත් රාජකාරී කළා. මම තනියෙන් ඔඩිට් අරව වැඩට ගිහලා තිනවා. ඒ ගොඩාක් දේවල් මට ඒ ස්ට්‍රෝං විල් පවර් එකක් බිල්ඩ් අප් වෙලා තිබුණා මේ ක්‍රීඩාව හරහා. ඔබගේ අපිට සමග සම්බන්ධ වෙන තරුණ පරපුර අපිට දෙන්න පුළුවන් මැසේජ් එක මොකද්ද? සාමාන්‍ය තරුණ පරපුරට ඇත්ත වශයෙන්ම ප්‍රධානම දේ තමයි විනය. ඕනම ආයතනයක ඕනම පුද්ගලයෙකුට විනය තියෙනවා නම් ඔහුට රඳා පවතින්න ලොකු හැකියාවක් තියෙනවා. එහෙම නැතුව දැන් අපි ආයතනයක් ගත්තත් ඒකේ විනය කැඩුනොත් ඒ ආයතනයට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ කඩා වැටෙනවා. පුද්ගලිකුත් එහෙමයි. ඒතකොට පුද්ගලිකුගේ ජීවන රටාවත් හරි විනයකට ගියේ නැත්නම් ඕනම දෙයක් ඕනම ඒකේ ලිමිටේෂන් එකක් තියෙනවා. එතනින් එහා බියොන්ඩ් ලිමිට් ගියොත් එයාට ප්‍රශ්නයක් ඇති වෙන අනිවාර්යයි. ඒකින්ද තරුණ ක්‍රීඩකයන්ට හරි තරුණයන්ට මම කියන්නේ කරන දේ හරියට කරන්න ඕනේ, හරි දේ කරන්න ඕනේ, වෙලාවට කරන්න ඕනේ. එහෙම නැතුව අනිත් එක තරුණයෝ කාලේ අපිට සිහින තියෙන්න ඕනේ. ඒක අපිට සිහින තිබුණා. මට සිහින තිබුණා. මට ගොඩක් සිහින තිබුණා. මං ඒවා ඩ්‍රයිව් කරා. මං ඒවා ඇචීව් කරන්න කොහොම හරි මං ඩ්‍රයිව් කරනවා. ඉතින් ඒ තරුණයන්ට
බට කියන්න තියන්නේ තමන්ට ශ්‍රීණයක් හදාගන්න. ඒක එතන්ට යන්න තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන එතන්ට යන්න කියලා තමයි මට කියන්න. Dream, passion and a vision, as well as a discipline. Definitely. Thank you Tissa. අපි බොහෝ දේවල් දැනගත්තා, බොහෝ දේවල් ඉගෙන ගත්තා. සම්පූර්ණයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. අනාගතයට අපි සම්බන්ධ කර බලාපොරොත්තු වෙන තව ප්‍රෝග්‍රෑම් වලින් ඉදිරියට ඔබගේ මිතුරු ගාලත් සමග අපි අද සම්බන්ධ වුණේ. අපිත් එක්ක ඇවිල්ලා මිතුරන්ගේ අත්දැකීම් ෂෙයා කර ගැනීම සම්බන්ධව බොහෝ ස්තුතියි. ඔබට සුබ පතනවා. ඕකේ. බොහොම ස්තුතියි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මම හිතන්නේ මම මේ ජීවිතේ ප්‍රථම වතාවට මේ වගේ මේ ඉවෙන්ට් එකකට මේ ඇවිල්ලා කතා බහ කරන්නේ. ඇත්ත වශයෙන්ම ලොකු සන්තෝෂයක් තියෙනවා. ඒ වගේම මම රංජිත්ටත් ස්තුති කරනවා. මං ගැන මතක් වෙලා මාව ඔබතුමාට මං ගැන හඳුන්වා දුන්න ගැන. ඒකම ඔබතුමාටත් සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරමි. Thank you very much. Thank you very much. අපේ මේ කරන්නා වූ සාකච්ඡාව පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් නුවර කලාපයේ නුවර දිස්ත්‍රික්කයේ පාසල්වල පටන් ගත්ත අපි ධර්මරාජෙන් ඊට පස්සේ අපි ගියා සෙන්ට් ඇන්තනිස් එකේ තයියාරක කතා කරා. දැන් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා ජනක වීරසිංහ. ජනක ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නායකත්වය දරන 1976 වසරේදී. හැබැයි ජනක ක්‍රිකට් විතර නෙමෙයි රගත් සෙල්ලම් කරලා තිනවා. ඔව්. ජනක අවුරුදු 4ක් මම හිතන්නේ ක්‍රිකට් ගෑවා. ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් ගෑවා. ක්‍රීඩා කරා. ජනක අපි පටන් ගමුද ජනකගේ මුල්ම මතකයන් සම්බන්ධව ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් සහ ත්‍රිත්ව විද්‍යාලය සම්බන්ධව. මම ත්‍රිත්ව විද්‍යාලයට ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අවුරුදු 12 ඉඳලා. එතකොට under 14 ටීම් එකට තමයි පටන් ගත්තේ. අවුරුදු 2ක් ගැහුවා under 14. මම under 14 ටීම් එකේ නායකත්වය දැරුවා. ඊට පස්සේ under 14 ඉවර වෙනකොටම මම under 16 ටීම් එකට බැඳුණා. එතකොට under 16 ටීම් එකේත් අවුරුදු 2ක් ගැහුවා. දෙවෙනි අවුරුද්දේ මම under 16 ටීම් එක කැප්ටන් කෙරුවා. ඒ කැප්ටන් කරලා ඉවර වෙනකොටම මට අඬ ගැහුවා ෆස්ට් 11 ගහන්න කෙලින්ම. එතකොට අවුරුදු 16 දී මම ෆස්ට් 11 ටීම් එකට බැඳුණා. එතකොට කැප්ටන් කෙරුවේ 73 රංජිත් දිසානායක. ඒ අවුරුදු මොකද මතකද ඔබතුමාගේ ෆස්ට් මැච් එක? ෆස්ට් මැච් එක මතකද? මැච් එක අපි ආනන්ද එක්ක ගැහුවේ. එතකොට මම ඉස්සෙල්ලාම ක්‍රිකට් පටන් ගන්නකොට ෆාස්ට් බෝලර් කෙනෙක්. අවුරුදු ෆස්ට් 11 අවුරුදු 2ක් ෆාස්ට් බෝලර් කෙනෙක් හැටියට ගැහුවා. ඊට පස්සේ මගේ කෝච් හිටියේ මිස්ටර් බර්ටි විජේසිංහ. බර්ටි විජේසිංහ මට උගන්වුවා ස්පින් කරන්න බෝලේ. මොකද ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් හැටියට ගහන්න හොඳයි කියලා. පස්සේ මම 75 අවුරුද්දේ පටන් ගත්තා ස්පින් කරන්න. ඊට පස්සේ එදා ඉඳන් මම ස්පින් බෝලර් කෙනෙක් හැටියට දිගටම සෙල්ලම් කරා. සෙල්ලම් කෙරුවා. බර්ටි ගැන ගොඩක් අය කතා කරනවා, ගොඩක් අය වර්ණනා කරනවා බර්ටි විජේසිංහ ක්‍රීඩකයා, කෝච් සහ පරිපාලකයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සම්බන්ධ වෙච්ච ශ්‍රී ලංකා ස්කූල් ක්‍රිකට් මම හිතන්නේ සාන්ත තෝමස් විදුහල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මේ විදුහල් දෙකේම කෝචින් කරලා තිබුණා තියෙනවා. බර්ටිගේ මතක ගැන පොඩ්ඩක් හාරා වෙස්සුවොත්. බර්ටි ඇත්තටම හොඳ විනය සම්බන්ධව ඉතාමත් උනන්දු වෙන පුද්ගලයෙක්. බර්ටි විජේසිංහ ඇවිල්ලා ඉස්සලාම බලන්නේ ඩිසිප්ලින්. ඊට පස්සේ එයා උගන්වන්නේ බේසික්ස් ටික. ඒ ටික දන්නවා නම් එයාගෙන් එක්ක ක්‍රිකට් ගහන්න හරි ලේසි. නැත්තම් ඉතින් අපි අර මෙහෙම ගහන්න ගියොත් එයාට එයා කැමති වෙන්නේ නැහැ එහෙම ක්‍රිකට් ගහන්න. ඉතින් අපි මුල ඉඳලම පුරුදු කෙරුවේ ටෙක්නිකලි කරෙක්ට් ක්‍රිකට් කෙනෙක් කරන එක තමයි එයාගේ මූලික සිද්ධාන්තය. සිද්ධාන්තය. අත් වශයෙන්ම මේකට එකතු කරන්න ඕනේ බර්ටි කොටේන ශාන්ත බෙන්ඩික් දිවලත් කෝච් කරලා තිනවා. ඒකෙත් 64 චැම්පියන් සයිඩ් සුනිල් ෆර්නැන්ඩෝගේ යටතේ බිහුණු චැම්පියන් සයිඩ් එකේ අපිට අවස්ථාව ලැබුණා. ඒගොල්ලෝ කතා කරලා ඒතකොට රංජිත් ෆර්නැන්ඩෝ සුනිල් ෆර්නැන්ඩෝ දෙන්නම කිව්වෙත් බර්ටිගේ ටෙක්නික් සහ ඩිසිප්ලින් වෙන මොකුත් නැහැ ටෙක්නික්. ඊට පස්සේ අපි සම්බන්ධ කරගත්තා ඔබතුමත් එක්ක සෙල්ලම් කරපු නරෙන් දඹවෙන්න. නරෙනුත් කිව්වේ ටෙක්නික් සහ ඩිසිප්ලින්. සාන තෝමස් විදුහලෙත් කතා කරපුවත් කියන්නේ ටෙක්නික් සහ ඩිසිප්ලින්. මේ හැම එකනම කියලා එකම දේ තමයි යාගේ
ඩිසිප්ලින් එක හදාගත්තා නම් ටෙක්නික් එක හදාගත්තා නම් හොඳ රිසල්ට් එකක් දෙන්න පුළුවන් කියලා. ඒක කොහොමද ත්‍රිත්ව විද්‍යාලයේ ආభాෂයට ගත්තේ? ඇත්තටම ඒ දවස්වල ත්‍රිත්ව විද්‍යාලයේ හැම ක්‍රිකට් ඕනෑම ක්‍රීඩාවක් ඒක ඩිසිප්ලින් අනුව තමයි ගේය. හැම වෙලේම ඒගොල්ලෝ බැලුවේ බේසික්ස් උගන්වන්න අනිත් එක බේසික්ස් එක්කම ඩිසිප්ලින්. ඉතින් අපි ඉගෙන ගත්ත විදිහට මේ භාෂය තමයි අපි දිගටම රස්සාවකට ගියත් එතන ඉඳලා අපේ ජීවිතේ අද වෙනකල් අපි ඒ ආభాෂයෙන් තමයි ඉදිරියට බලන් ගියේ. දිගටම ජනක මම හිතන්නේ ඔබ ක්‍රීඩා කරා රෝහන් පෙරාගේ යටතේ රෝහන් පෙරා අවුරුදු දෙකක් ක්‍රීඩා කරන කැප්ටන් කරනවා. ඒ කියන්නේ නායකත්ව දෙනවා ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට සහ ඔහු රගත් සෙල්ලම් කරා. 74 සහ 75 වසරවල. ඒ වසර දෙකේ කියන ඔබගේ අත්දැකීම් කොහොමද? ඇත්තටම රෝහන් පෙරේරා ආවේ මම හිතන්නේ ඇන්තනිස් විද්‍යාලයේ ඉඳලා ඇවිල්ලා අවුරුදු දෙකක් ට්‍රිනිටි එකට සෙල්ලම් කරලා ඊට පස්සේ නායකත්වයේ දැරුවේ 74 අවුරුද්ද 75 අවුරුද්ද හොඳ කැප්ටන් කෙනෙක්. හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා යාගෙන්. ඒ වගේම හැම කෙනෙකුටම එක විදිහට කණ්ඩායමේ සැලකුවා. ඒ අතින් බලනකොට අපි වාසනාවන්තයි ඒ වගේ ඒගොල්ලෝ යටතේ ක්‍රීඩා කිරීම ලැබීම ගැන. රෝහන් කියන ගොඩක් ගෙන කතා කරනවා මල්ටි ටැලන්ටඩ් ස්පෝර්ට්ස්මන් කෙනෙක් විදිහට. ඒ කණ්ඩායම සමාජිකයන් ගැන ඔබට මතකයක් තියෙනවද? ක්‍රීඩා කරපු තරඟ මොන හරි ඔබට මතකයක් තියෙනවද ඒ වසරවල 74 75 මම දන්නා අමාරු කාර්යයක් එක එකම එක මතකයක් තියෙනවා අපිට මේ අපි සෙන්ට් තෝමසස් මැච් එකට කොළඹ ගිහිල්ලා අපි මේ මැච් එක ඉනිංස් වලින් දිනුවා. මේ වෙලාව 75 74 නැත්නම් 75. එතකොට ඒක තමයි මගේ මතකයට එන්නේ. හැබැයි තව එකක් මට කියන්න තියෙන 73 අවුරුද්දේ රංජිත් දිසානායක කැප්ටන් කරනකොට බර්ට් විජේසිංහ හිටියේ නෑ එතකොට ලංකාවේ. ඒ වෙලාවේ අපිට කෝච් කෙරුවේ අපේ උප විදුහල්පති ඇවිල්ලා වයිස් ප්‍රින්සිපල් ඇවිල්ලා මිස්ටර් හිලරි අබේරත්න. එයාත් තනි කරම අපිට ඉගැන්වුවේ විනයයි ටෙක්නික් සයිඩ් එකයි. ඉතින් ඒ වගේ කෝච්ලා යටතේ අපි පුහුණුව ලැබීම ගැන අපිට ලොකු වාසනාවක් තියෙනවා ඒ කාලේ ට්‍රිනිටි එකේ ක්‍රීඩා කරන්න ලැබීම. ඔබතුමා මතකද 75 සහ 76 වසරවල බිග් මැච් දෙක ට්‍රිනිටි ඇන්තනිස්? 76 වසරේ මට මතකයි මොකද මම ඒ අවුරුද්ද කැප්ටන් කෙරුවේ. බිග් මැච් එකේ අමතක වෙන නැති සිද්ධියක් තමයි බර්නාඩ් පෙරාගේ 155. මොකද ඒකෙදී මට කෝච් කිව්වේ එකම ක්‍රමය බර්නාඩ් පෙරාව අවුට් කරන්න පුළුවන්. එයාගේ ලෙග් ස්ටම්ප් එක පොඩ්ඩක් වීක්. පුළුවන් නම් ලෙග් ස්ටම්ප් එකට ඇටැක් කරන්න කියලා. ඉතින් මමත් මගේ හැම ඕවර් එකක්ම බෝල් කෙරුවේ බර්නාඩ්ගේ ලෙග් ස්ටම්ප් එකට. හැබැයි එයාව අවුට් කරගන්න බැරි වුණා. මොකද එයාත් දැනගෙන හිටියා මම ඒක එයාට ඇටැක් කරනවායි කියලා. ඒකින්ද එයා කරපු වැඩේ ඒ මම දාන හැම බෝලයක්ම තීරුවෙන් ගැහැව්වා. ගාලා කොහොම හරි අනිත් පැත්තට යනකොට එයා අනිත් බෝලර්ස්ලාට ඒ ගාලා ඒ රන්ස් ටික 155 ගත්තා. ඔබගේ නායකත්වය යටතේ 76 වසරේ ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් සීසන් එක ගැන ඔබට මතකම් තියෙනවද? ඇත්තටම අපි එක මැච් එකක්වත් පෙරදුනේ නැහැ. ඒ වුණාට අපි දිනුවෙත් නැහැ. ඔක්කොම මැචස් ඩ්‍රෝ වුණා. හැබැයි අපි ඒ අවුරුද්ද හොඳට සෙල්ලම් කෙරුවා. හැම හුඟක් ඉස්කෝලවල වලට 200ට වැඩිය රන්ස් ගැහුවා. ජනකගේ හිටපු කණ්ඩායමේ ඉතුරු සමාජිකයන් ගැන මතකයන් තිබේද? මොකද මගේ උපනායකයා හැටියට රූබන් ආත කියලා කෙනෙක් හිටියේ. එතකොට කඩුල් රකින්න හැටියට හිටියේ මොහමඩ් හම්සි කියලා කෙනෙක්. එතකොට ඕපනින් බැට්ස්මන්ලා හැටියට හිටියා නරෙන් දඹවින්න. එතකොට හිටියා පීඩී අල්විහාරේ. එතකොට ඔන්රේ තිසේරා හිටියා. තිසේරා සහෝදරයෝ දෙන්නෙක් හිටියා. රගත් ගැහුවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ රගත් ගැහුවා. ඔන්රේ ජානුයි. එතකොට PS දිනේෂ් කියලා ඒගොල්ලෝ දැන් ලංකාවේ නැහැ. දැන් මම හිතන්නේ
පිටරට ඉන්නේ. රවි රත්නායක ගෑවුවා මගේ යටතේ. එයාගේ පළවෙනි අවුරුද්ද. ඒ වගේ තමයි අපි ටීම් ජනක ඔබ 76 ත්‍රිත්ව විද්‍යාලය ක්‍රිකට් නායකත්වය දීලා පාසල් අවධියට සමුදු වීමෙන් පස්සේ ක්‍රිකට් සමග සම්බන්ධ වුණාද? ඒ සම්බන්ධ වීම ගැන මතක මම ඊට පස්සේ ලංකා ටොබැකෝ කම්පැනි එකට බැඳුනේ. ඉතින් ටොබැකෝ කම්පැනි එකේ මර්කන්ටයිල් ක්‍රිකට් ගැහුවා. පිටිපස්සේ තුන් දෙනාත් එක්ක. පිටිපස්සේ තුන් දෙනාත් එක්ක. එතකොට ඒකේ හිටියා ඒ අපි අවුරුදු මම හිතන්නේ ටොබැකෝ එකෙන් අයින් වෙනකල්ම අපි මර්කන්ටයිල් ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ ටොබැකෝ එකෙන් පස්සේ මට ආරාධනාවක් ලැබුණා සිංග කම්පැනි එකෙන්. එතකොට හිටියේ චෑම මේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර් හිටියේ මිස්ටර් හේම කමරසූරිය. ඉතින් මිස්ටර් හේම කමරසූරිය ඒ කාලේ ක්‍රිකට් ගැහුවා සිංග කම්පැනි එකට. එතකොට අපි මට ආරාධනා කෙරුවා සිංග කම්පැනි එකට බැඳෙන්න කියලා. පස්සේ මම සිංග කම්පැනි එකට බැඳුණා. ඒ අතරතුර මම නුවර ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කෙරුවා. ඊට පස්සේ මර්කන්ටයිල් ගැහුවා සිංග කම්පැනි එකේ. හේම කමරසූරිය තමයි මහත්තයා තමයි හේම කමරසූරිය කැප්ටන් කෙරුවේ සයිඩ් එක. ඉතින් අපි මම සිංග කම්පැනි එකෙන් පස්සේ ක්‍රිකට් ගහන එකෙන් සමුගත්තා. ඒ කියන්නේ අවුරුදු කීයක් ඔබතුමා සිංග කම්පැනි එකෙත් අවුරුදු 5ක් විතර ක්‍රිකට් ගැහුවා. මර්කන්ටයිල් ක්‍රිකට්. ඒ ඉන්න ගමන් මහනුවර දිස්ත්‍රික්කයටත් ගැහුවා. හැබැයි ඉතින් සිංග කම්පැනි එකේ වැඩ අධික හින්දා වර්ක් ලෝඩ් එක වැඩි අපිට එහෙම මේ පිට ගිහිල්ලා කාලෙන් මේවා කරන්න අමාරු හින්දා කල්පනා කරන්න අමාරු හින්දා මර්කන්ටයිල් ක්‍රිකට් වලට විතරක් ෆෝකස් කරා. ෆෝකස් කරුවා. පිටිපස්සේ ලැබෙලොත් ඉන්න 4 දෙනාම තයියාර දැන් ගියා. හැබැයි ඉතුරු 3 දෙනා ඔබත් සමග 70 දශකයේ ඔබගේ ඔපෝනන්ට්ස්ලා ධර්මරාජ, කිංස්වුඩ්, සෙන්ට් ඇන්තනීස් පසු කාලයේදී එකම කණ්ඩායම් සෙල්ලම් කරනවා සිලොන් ටොබැකෝ වලට. ඊට පස්සේ කැන්ඩි දිස්ත්‍රික් ක්‍රිකට් ඇසෝසියේෂන් සෙල්ලම් කරනවා. ඒ අත්දැකීම කොහොමද? ඇත්තටම මේ කාලේ අපිට හොඳ ටොබැකෝ කම්පැනි එකට තමයි ස්පොන්සර් කෙරුවේ කැන්ඩි ක්‍රිකට්. ඒකෙදී මට හුඟක් හම්බුණා හොඳ ක්‍රිකටර්ස්ලා මහේෂ් ගුණතිලක, බර්නාඩ් පෙරේරා, මහින්ද පෙතියාගොඩ, තිස්ස විජේරත්න. ඒ කියන්නේ ඒ කාලේ නුවර හිටිය දක්ෂම ක්‍රීඩකයන් තමයි ටොබැකෝ කම්පැනි එකට ගත්තේ. මොකද ඇත්තටම එතකල් නුවර ක්‍රිකට් වලට ආයතනයක් තිබුණේ නැහැ ඒ විදිහට ඔක්කොමලා ගියේ කොළඹ ක්‍රිකට් ගහන්න. ඉතින් ටොබැකෝ කම්පැනි එක බාර අරගෙන කැන්ඩි ක්‍රිකට් ක්ලබ් එක එතනින් තමයි අපි මම හිතන්නේ ඩොනවන් ඇන්ඩි ට්‍රෝෆි එකෙන් පටන් ගන්න. ඊට පස්සේ සරා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එනකල් අපි සයිඩ් එක ගෙනාවා. එතකොට මම සුනිල් වික්‍රමනායක, රොඩ්නි පෙරේරා ඒගොල්ලෝ මොරටුවේ සෙන් සෙබස්ටියන් ඉඳන් ඇවිල්ලා හිටියා. බැසිල් පෙරේරා. ඒ වගේ හොඳ ක්‍රිකටර්ස්ලා එක්ක අපි නුවර ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක්කහුව වෙන්න ලැබුණා. ඒකෙන් අපි සෑහෙන අත්දැකීමකුත් ලැබුවා. ඒ වගේම සෑහෙන සන්තෝෂයෙන් ක්‍රිකට් ගහපු කාලයක් ඒක. ජනක ඔබ ත්‍රිත්ව විද්‍යාලීය රග්බි කණ්ඩායමට සෙල්ලම් කරා 1976 දී. ඒ ගැන පොඩි ආවර්ජනයක් කරොත්. ඇත්තට මම කලින් රග ගහලා තිබුණේ නැහැ. ජූනියර් රග වලට මම ඉන්වෝල්ව් වෙලා හිටියේ නැහැ. මොකද මම හුඟක් දුරට මගේ මේක ආසාව තිබුණේ ක්‍රිකට් වලට. හැබැයි 76 දී මගේ පන්තියේ හිටියා රග ටීම් එකේ ළමයි 4-5 දෙනෙක්ම. නම් වශයෙන් කියනවා නම් ප්‍රසන්න රත්නායක දැන් එයා ෆෝස් එකේ හිටිය පයිලට් කෙනෙක්. ඒගොල්ලෝ අපේ පන්තියේ හිටියා. ඉතින් රග ජර්සි එක අරන් එනවා. ඇත්තටම මම කැප්ටන් කරනකොට මගේ මල්ලි රග ටීම් එකේ හිටියා ත්‍රිත්ව විද්‍යාලයේ ධනංජය වීරසිංහ. ඉතින් එයාගේ ජර්සි එකක් ජර්සි සිතින් ට්‍රින්ටි එකේ සෑහෙන හැම එකනා ළඟම ජර්සි 3-4ක් තියෙනවා. මම දවසක් මං ප්‍රැක්ටිස් වලට ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට ওই ජර්සි එක ඇඳගෙන ප්‍රැක්ටිස් කරන්න ආවා. එනකොට රග ටීම් එකේ ප්ලේයර් කෙනෙක් නම කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ. එන්නේ රණසිංහ. ඔයාට හම්බෙලත් ඇති. නිරංජන රණසිංහ. එයා ඒතකොට රග ටීම් එකේ හිටියා
75 මම 75 තමයි ඔය කෙරුවේ. මට කිව්වා ඒ වෙලෙම ගලවන්න කියලා. මොකද අපේ කාලේ තිබුණා කොලේජ් කලර්ස් ඇඳගෙන ඒ රග ටීම් නම් රග ජර්සි එක අඳින්න පුළුවන් රග ප්ලේයර්ස්ලාට විතරයි. ඇත්තටම කොලේජ් ක්‍රෙස්ට් එක අඳින්න පුළුවන් ඒ විදිහට ඒ මෙයාවලට විතරයි. ඉතින් ඒ වෙලාවේ මට ඔක්කොම ඉස්සරහා පිටේ ගලවන්න වුණා. ඉතින් ඒවා මට හුඟක් මගේ ඔළුවට බලපෑවා. මොකද මම හිතුණා මම කවදා හරි රග ගහන්න ඕන. පස්සේ ක්‍රිකට් ගහලා ඉවර වෙලා දැන් මම ගියා රග කෝච් එතකොට හිටියේ බර්ටි ඩයස්. ලංකාවේ හිටිය හොඳ මේජර් කෙනෙක්. මම බර්ටි ඩයස්ට ගිහිල්ලා කිව්වා මට රග ගහන්න ආසයි කියලා. එතකොට මම හවුස් ඇත්ලටික්ස් එහෙම කරලා තිබුණා. ඉතින් මට ටිකක් දුවන්න එහෙම පුළුවන්. පස්සේ බර්ටි ඩයස් කරපු වැඩේ එතකොට කැප්ටන් කෙරුවේ එස්.වී. රණසිංහ. එස්.වී. රණසිංහට අඬ ගහලා කිව්වා මට මේ ෆිසිකල් ට්‍රේනින් ටික දෙන්න කියලා පටන් ගන්න කියලා. මාස 1මාරක් මට රග බෝලයක් අල්ලන්න දුන්නේ නැහැ. හැමදාම හැන්දෑවේ 3ට එනවා පිට්ටනියට 5 වෙනකල් ෆිසිකල් ට්‍රේනින් විතරයි. ඊට පස්සේ තමයි මට රග බෝලයක් අල්ලන්න දුන්නේ. ඊට පස්සේ මාව දැම්මා ෆුල් බෑක් හැටියට ට්‍රින්ටි ටීම් එකේ. එතකොට මම අපි පළවෙනි මැච් එක ගැහැව්වේ මලියදේවත් එකත් එක්ක කුරුණෑගල ගිහිල්ලා. ඒකෙදි ෆුල් බෑක් හැටියට ගහනකොට මම ට්‍රයිස් 3ක් විතර තිබ්බා. පස්සේ බර්ටි ඩයස් කිව්වා මෙතනට වැඩිය හොඳයි වාට වින් 3 කෙනෙක් හැටියට ගහන්න. ඒතර මගේ මල්ලි තමයි අනිත් වින් 3 හැටියට ගැහැව්වේ. ඉතින් මාව දැම්ම අනිත් වින් 3 හැටියට. ඉතින් මුළු සීසන් එකම මම වින් 3 හැටියට ගැහැව්වා. බ්‍රැඩ් බිත් සරිලං කරා බ්‍රැඩ් බිත් ගැහැව්වා බ්‍රැඩ් බි දෙකම ගැහැව්වා. හැබැයි අපි හැම මැච් එකක්ම 50ට වැඩියක් ගැහැව්වා. හැබැයි අපිට බ්‍රැඩ් බි එකේදී අපිට දිනා ගන්න බැරි වුණා. මොකද ඒ සයිඩ් එක මං හිතන්නේ රොයල් සයිඩ් එක හොඳ සයිඩ් එකක් තිබුණා. ඒකෙන් අපි පෙරදුනා බ්‍රැඩ් බි දෙකම. හැබැයි ඒකෙදිත් නුවර බෝගම්බර පිට්ටනියේ එකම ට්‍රයි එක තිබ්බේ ට්‍රින්ටි එකේ මම. අපි ඒකේ පෙරදුනා 28ට 6ක් හැටියට ඒකේ ට්‍රයි එක තිබ්බේ මම. ඒක තමයි මගේ රග ජීවිතේ. ඊට පස්සේ ඒ ගහන ගමන් ඒ රග සීසන් එක ඉවර වෙනකොටම ක්ලබ් සීසන් පටන් ගත්තා. පස්සේ බර්ටි ඩයස් තමයි ඒ වෙලාවේ කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එක කෝච් කරුවේ. පස්සේ අපිවත් අරගෙන ගියා කැන්ඩි ගහන්න. පස්සේ මම මැචස් දෙකක් විතර ගහලා මම රග නැවැත්තුවා. මොකද මම ඊට පස්සේ කන්ටිනියු කරුවා ක්‍රිකට් වලට. ඔක තමයි මගේ රග ජීවිතේ. ජනක ඔබ හැරී බැලුවොත් පාසල් අවධිය ගැන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩා කරපු කාලය සහ ඉගෙනගත කාලය අතර ලබාගත දැනුම සහ එක්ස්පීරියන්ස් ඔබට ඉදිරි ජීවිතයට කොහොමද ඉවහල් වුණේ? ඒ ගැන මතක් කිරීමක් කරොත්. ඇතරම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනීම ලැබපු අත්දැකීම් හැටියට බලනකොට අපිට ඒ කාලේ හිටිය ප්‍රින්සිපල්ලා වයිස් ප්‍රින්සිපල්ලා හැම කෙනෙක්ම විනය තමයි ඒගොල්ලොන්ගේ පළවෙනි මේක තිබුණේ. ඉතින් අපි ඒ ඔස්සේ තමයි අපේ ජීවිතේ ඉදිරියට ගෙනාවෙත්. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මං පාසලෙන් අස්සෙලා රස්සාවකට ආපුවාම අපිට වෙලාවට වැඩ කරන්න අනිත් එක කාලය නෙමෙයි වැටුන් ඒගොල්ලෝ අපිට උදා පුහුණු කරුවේ තමුන්ගේ වැඩේ හරියට කරන එකයි. ඒ වගේ අත්දැකීමක් මට ලැබුණා මේ මගේ පාසල් ජීවිතේ. ජනක ඔබගේ අත්දැකීම් තුළින් තරුණ පරපුරට දිය යුතු පණිවිඩයක් තිබෙනවද? ඇත්තටම දැන් ඉන්න ක්‍රීඩකයින්ට මට දෙන්න තියෙන එකම පණිවිඩය තමයි තමුන්ට හොඳ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන ඉස්සල්ලාම. ඊට පස්සේ තමුන් ෆිසිකලි ෆිට් වෙන්න ඕන. අනිත් එක තමුන් බේසික්ස් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒ ටික දන්නවා නම් තමුන්ට පුළුවන් ඕනේ දෙයක් ඉදිරියට ගෙනියන්න. ඒ තුනෙන් තමයි හැම දෙයක්ම පටන් ගන්න ඕනේ. ඒ තුන අඩිතාලම හරියට තියෙනවා නම්
අද මේ ක්‍රීඩාවේ මේ වගේ අවශ්‍යතා මේ ප්‍රශ්න මුකුත් නැති වෙනවා. මොකද පාසල් මම දැකලා තියෙනවා උගාක් වෙලාවට ළමයි සණ්ඩු වෙනවා. ඒ අම්පයර්ස්ලාට විරුද්ධව කතා කරනවා. ඒ මොකද තමුන්ට හරි විනයක් උගන්වලා නැතිකම. ඉතින් කෝච්ලාට උනත් මං කියන්නේ ඒගොල්ලෝන්ගේ මැච් දිනන එක නෙමෙයි. දැන් වෙලා තියෙන්නේ කෝච්ලාට මේ මැච් දිනා ගන්න ඕනේ. මැච් දිනන එක නෙමෙයි ළමයින්ගේ ඉස්කෝල ක්‍රීඩාවේදී වැදගත්ම වෙන්නේ විනයයි. ඒ ළමයින්ට බේසික්ස් තියෙනවා නම් ඒගොල්ලොන්ට ඉදිරියට යන්න පුළුවන්. සම්පූර්ණ ඇත්ත ජනක එක අපි පැහැදිලා බැලුවොත් ගොඩක් ප්‍රශ්න මුල ඔය විනයක් නැතිකම උඩ සිට පහළට. ඉතින් ඕක පොඩි කාලෙම හදාගත්තා නම් තරුණ ක්‍රීඩකයන්ට යන්න පුළුවන් ගමන දුරයි. ඉස්සල්ලා අපේ මහින්ද පෙටියගොඩත් පැවසිය ඔය සම්බන්ධව මැච් රෙෆරි කෙනෙක් වශයෙන් එයාගේ අත්දැකීම් කොහොමද ලංකාවේ තරුණ ක්‍රීඩකයන් නැෂනල් ජාතික මට්ටමට ඇවිල්ලත් විනය පිරීම නිසා නැති වෙලා යනවා. ඒ වගේම හැදෙනවත් ඉන්නවා. ජනක අපි ඔබට ස්තුති පවත්වනවා අපිත් සමග සම්බන්ධ වීම සම්බන්ධව. මේ වෙන අවස්ථාවක් ඔබගේ මිතුරන් කවදාක සතුරන් නෙවෙයි මිතුරන් ඔවුන් ඔපොනන්ට් ක්‍රීඩා පාසල් දිවියේ ක්‍රීඩා කරද්දී ඔබගේ ඔපොනන්ට්ස් උනාට පසු කාලේදී ඔවුන් ජීවිත කාලේ මම හිතන්නේ මිතුරන් වෙලා තියෙන්නේ දැන්. ඇත්තටම දැන් ඒගොල්ලෝ මගේ ඇන්ටනිස් එක තමයි මේගොල්ලෝ තමයි හුඟක් ඉන්නේ මගේ යාළුවෝ නුවර. අපි එකට සෙල්ලම් කරපු ක්‍රිකට් ගාපු රග ගාපු කොමලා තව වෙනතුරු දැක්කොත් අපි හම්බෙලා කතා කරලා පරණ අදහස් හුවමාරු කරගන්නවා. බොහොම ස්තුතියි ජානක අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව ඔබතුමා සුබ පතන ඔබතුමාගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අපිත් සමග දිගටම සම්බන්ධ වී සිටින්න ඉදිරියටත් අපි තවත් මේ යුනිවර්සිටි රණයි ඔබව සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා රංජිත් පීරිස්. රංජිත් පීරිස් ඇවිල්ලා ශාන්තාන්තුනි විදුහලින් බිහුණු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු 1970 දශකයේදී නමක් දරා සිටියා දක්ෂ පිටිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කරමින් එයා සමග පන්දු යවන්නෙකුත්. 1973 සිට 1977 වර්ෂය දක්වා රංජිත් නියෝජනය කරන ශාන්තාන්තුනි විදුහල ඊට අමතරව ඔහු සහ අපිත් එක්ක කලින් සම්බන්ධ වුණු ඔහුගේ මිතුරන් කිංස්වුඩ් විද්‍යාලයේ තිස්ස විජේරත්න මහින්ද පිටියාගොඩ ධර්මරාජ විද්‍යාලය ජානක විජේසිංහ ත්‍රිත්ව විද්‍යාලය සහ රංජිත්ගේ කැප්ටන් තයර් මොහමඩ්. දැන් අපි කතා කරමු රංජිත් සමග ඔහුගේ පාසල් දිවියේ සොඳුරු මතක සටහන් සම්බන්ධව. රංජිත් පටන් ගමු අපි. ඔබ මුලින්ම ක්‍රීඩා කළේ 1973 වර්ෂයේ මම හිතන විදිහට ශාන්තාන්තුනි විදුහලේ පළමු පෙළ ක්‍රීඩා කණ්ඩායමට. ඔව් මම හිතන්නේ අවුරුදු 12න් 15 14න් 15 16න් 15 කණ්ඩායම් වල ක්‍රීඩා කරලා මට මේ 1973 දී හම්බුනේ අහම්බෙන් මේ ක්‍රීඩා කරන්න අවුරුදු 19න් 15 කණ්ඩායමට. මොකද ඒ වෙනකොට මම ශාන්තාන්තුනි විද්‍යාලයේ කණ්ඩායමේ පුහුණු වීම වලටවත් ගියේ නැහැ. එතකොට මට අවුරුදු 15ක් වගේ මගේ වයස. මොකද ඒ තරම් දක්ෂ කණ්ඩායමක් අපිට හිටියයි අවුරුද්දේ. නමුත් මට මතකයි සාන්ත පීතර විද්‍යාලය සමග තිබ්බ තරගයට පස්සේ අපි අන්තිම තරගයේ පුහුණු වීම කටයුතු වල යෙදෙනකොට බර්නාඩ් පෙරේරාට කටට බෝලයක් වැදුනා. ඊට පස්සේ ඔහු ඒ අවස්ථාවේදී ඉස්පිරිතාලට ගෙනිච්චම මම ඒ වෙලාවේ මේ පිට්ටනියේ ටැප් රග සෙල්ලම් කර හිටියේ. එතකොට මට මේ ප්‍රැක්ටිස් ඉවරලා යනකොට ප්‍රේමලාල් ඩිසිල්වා කැප්ටන් මට කතා කරා අපේ හිටපු කෝච් මිස්ටර් පී.ඩබ්ලිව් පෙරරත් එක්ක හිටියේ. මට කතා කරලා මම එතනට ගියාම පී.ඩබ්ලිව් පෙරරා මගෙන් වෝල්ටර් පෙරරා මගෙන් ඇහුවා මේ young man can you feel කියලා. Are you a good fielder? මං කිව්වා I said yes I can feel. Okay let's see then මට කිව්වා අර එහා කොනට යන්නයි කියලා. ඒගොල්ලන්ට පිටිපස්ස හැරිලා ඉඳලා මට කිව්වා බෝලෙට ගහන සද්ද ඇහුනම මට බෝලේ හැරිලා අල්ලන්න කියලා. ඒ විදිහට මම කැචස් දෙක තුනක් ඇල්ලුවාට පස්සේ මට කිව්වා මේ ත්‍රිත්ව විද්‍යාලයේ මහා තරගයේ 12 වෙනි ක්‍රීඩකයා විදිහට සහභාගී වෙන්න. මට ඒක ලොකු වාසනාවක්. මට ඒකෙදී අවස්ථාවකුත් හම්බුණා විනාඩි 10ක් විතර ඇතුළත ගිහලා ෆීල් කරන්න. ඒ විදිහට තමයි මගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වුණේ මේ පළමු පෙළ කියන්නේ අවුරුදු 19න් 15
කණ්ඩායම. ඊට පස්සේ 1974 සුරේෂ් ගුණතිලකගේ නායකත්වයෙන් මගේ පළවෙනි අවුරුද්ද ක්‍රීඩා කරා. ඒ විදිහට 76, 75, 76, 77 වසරවල ක්‍රීඩා කරා සන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන්. මට තව දෙයක් කියන්න ඕන. මට මම ඇත්තටම මේ පටන් ගත්තේ මගේ ක්‍රිකට් ජීවිතේත් මම පටන් ගත්තේ ෆාස්ට් බෝලර් කෙනෙක් විදියට. නමුත් මට 1975 දී කණ්ඩායමේ කඩුළු රකින්න විදියට ක්‍රීඩා කරන්න සිද්ධ වුණා. මොකද මේ කෙවින් බල්තසා අපිත් එක්ක ඉඳලා එකපාරටම රාජකීය විද්‍යාලයට ගියාට පස්සේ අපිට කඩුළු රකින්නෙක් නැති වුණා. එතකොට මට කඩුළු රකින්නෙක් විදියට ක්‍රීඩා කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ පසු කාලිනව මම දඟපන්දියාවන්නෙක් විදියට තමයි ක්‍රීඩා කරේ. ඒ කියන්නේ තුන් ඊරියාවෙම කැපිපෙන ක්‍රීඩකෙක්. තුන් ඊරියාවෙම ක්‍රීඩා කළා. රාජීත් ඔබට මතක ඇති ප්‍රේම්ලාල්ගේ 148 74 සමාවෙන්න 73 සමාවෙන්න 73 දී ප්‍රේමලාල් ක්‍රීඩා කරද්දී ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් බිග් මැච් එකේදී ලකුණු 148ක් ගන්නවා. ඔබට ඊනිම මතක ඇති. අනිවාර්යෙන්ම. ඒ වගේ මතක ඇති 75 දී බර්නාඩ් 76 දී බර්නාඩ්ගේ 155ත්. අනිවාර්යෙන්ම. මෙවැනි මතකයන් සමග මෙවැනි ක්‍රීඩකයන් සමග ඔබ ක්‍රීඩා කරේ. කොහොමද මේ අත්දැකීම් 74 75 76 ඇත්ත වශයෙන්ම මේ අපේ ඒ කාලේ කණ්ඩායම් දිහා බලවම ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ හිටියා. අපි හුඟක් වෙලාවට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ අපි දැක්කේ අපේ ඉස්කෝලේ හිටපු මායේෂ් ගුණතිලක ජයන්ත මුන්නෑකුළම වගේ දක්ෂ ක්‍රීඩකයෝ. ඒගොල්ලොන්ගේ විනය පැත්තෙන් බැලුවොත් ඒගොල්ලෝ හරිම විනයානුකූලව අපි දැකපු විශේෂ දෙයක් තමයි ඒ කට්ටියගෙන්. ඉතින් අපිට ඇත්තටම ලොකු ආසාවක් ඇති වුණා යම් කිසි දවසක මේ වගේ කට්ටිය වෙන්න ඕනේ කියලා. ඒක තමයි අපි මේ ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂයෙන්ම යොමු වුණේ. ඉතින් ඒ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක් හිටියා අපේ ඒ දවස්වල කණ්ඩායම්වල. මට මතකයි ප්‍රේම්ලාල්ගේ ඒ 148 ගහපු එක මෙතන මොකද මමත් ඒ කණ්ඩායමේ හිටපු නිසා මං හිතන්නේ 12th man මට මතකයි මේ අස්කිරියේ මේ ග්‍රවුන්ඩ් එකේදී ප්‍රේම්ලාල්ගේ 100 ලබා ගත්තේ 6-5කින්. ඒතන මට මතකයි අපේ ෆාදර් ප්‍රින්සිපල් ෆාදර් ඒන් ඩිසිල්ලා වාඩි වෙලා හිටියා මැච් එක බල ෆාදර් ඒන්ගේ කකුල ළඟට තමයි බෝලේ ගිහිල්ලා වැටුනේ. ඒක මං හිතන්නේ විශේෂ අවස්ථාවක් මේ ඒ වගේ දෙයකින් ලකුණු 100ක් ගන්නවා කියන එක. එතකොට බර්නාඩ් පෙරරගේ 155 ගැන කිව්වොත් අපි ඇත්තටම ඒ අවුරුද්දේ අපිට දක්ෂ කණ්ඩායමක් හිටියා. අපි තරඟ 6ක් ජයග්‍රහණය කරලා ආවේ අපිට මේ තරඟේ ජයග්‍රහණය කරන්න ඕනේ වුණා. අපි ප්ලෑන් කරාට ත්‍රිත්ව විද්‍යාලයේ 240 ගණක් ගැහුවා මං හිතන්නේ ෆස්ට් ඉනිං එකේ. අපි ෆස්ට් ඉනිං එක ප්ලෑන් කරනකොට අපි කිව්වා අපිට ආපු ඉන්ස්ට්‍රක්ෂන්ස් තමයි මොනවා වුණත් අපි එකට ඩික්ලෙයාර් කරනවා. එකට නෙමෙයි 300 ගහපුවම ඩික්ලෙයාර් කරනවා. එතකොට බර්නාඩ් පෙරේරා 155යි. අපි ඒ වෙලාවේදී දැනගෙන හිටියේ 165 තමයි හයර් ස්කෝර් එක කියලා. නැත්නම් රෙකෝඩ් එකකට යන්න දීලා. අපි ඒ වෙලාවේදී රෙකෝඩ්ස් ගැන හිතුවේ නැහැ. අපිට ඕනේ මේ තරඟේ ජයග්‍රහණය කරන්න. මොකද අපි ඒ විදිහට තරඟ 3-4ක් ජයග්‍රහණය කරා. තරඟ ජයග්‍රහණයක් කිසිම තැනක පේන්නේ නැති වෙලාවකදී අපි තරඟ ජයග්‍රහණය කරා. ඉතින් අපි හිතුවා මේකෙදිත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් එක. නමුත් මං හිතන්නේ ත්‍රිත්ව විද්‍යාලයේ දෙවෙනි නිමේදී ලකුණු 130 ගානකට කඩලු 6ක් තියෙනකොට තරඟය අවසන් වුණා. 77 ඔබ උපනායකත්වය දරනවා තායර් මොහමඩ් යටතේ. ඒ සීසන් එක කොහොමද රංජිත් ඔබගේ මතකයන් මොනවාද? ඔව් ඒ සීසන් එක මම හිතන්නේ අපි අන්බීටන් සීසන් එකක්. අපි මට මතක විදිහට මමයි රසලුයි ඕපන් කරේ බැටිං. අපි CA පාර්ට්නර්ෂිප්ස් දෙකක් දැම්මා 138ක් යවුවා ආනන්ද විද්‍යාලය නාලන්ද විද්‍යාලයට සමග 122ක් මම හිතන්නේ ආනන්ද විද්‍යාලය සමග ගත්තා. ඒ වගේම අපි 100ට ආසන්න වෙන්න පාර්ට්නර්ෂිප්ස් 3-4ක් දැම්මා. ඉතින් ඒ අවුරුද්ද ඇත්තටම හොඳ අවුරුද්දක්. මට මතකයි ඒකේ විශේෂ අවස්ථාවක් තියෙනවා. මම ධර්මරාජ විද්‍යාලයට සමග 113ක් ලබා ගත්තා නොදැවි. ඒ තරඟේ මම දවස් දෙකේම පිට්ටනිය ඇතුලේ හිටියා. ඒ කියන්නේ මම ඉනිංස් දෙකේම නොට් අවුට් හිටියා. ඉනිංස් දෙකම ෆීල් කරා. ෆීල්ඩ් කරා. ඒක මං හිතන්නේ ඒ දවස් දෙකක් සම්පූර්ණයෙන්ම ඉන්න ඊටපු ක්‍රීඩකයෝ මං හිතන්නේ බොහොම අඩුයි. ඉතින් ඒ අවුරුද්දේදී මට අවසානයේදී ඒ අවුරුද්දේ මම පිට පළාත්වල
තුන්නිරාවෙන්ම දක්ෂ ක්‍රීඩකයා විදිහේ සම්මානය මට හම්බුණා. Sunday Times of Ceylon. එතකොට තිබ්බ Times of Ceylon. ඒකෙන් සංවිධානය කරපු තරඟේ මං පිටපළාත්වල තුන්නිරාවෙන්ම දක්ෂ ක්‍රීඩකයා විදිහට සම්මානය ලැබුවා. ඔබ කොහොමද හිතාගත්තේ ඉදිරියට ක්‍රීඩා කරද්දී පිටිකොරෙක් වශයෙන්ද පන්දුවන්නෙක් වශයෙන්ද නැත්නම් ඕස්පින කෙනෙක් විදිහද නැත්නම් විකට් කීපර් කෙනෙක් විදිහට යන්නේ කියලා? නෑ මම මූලිකවම පිටිකරුවෙක් විදිහට තමයි කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ මට අහම්බෙන් තමයි විකට් කීප් කරන්න හම්බ වෙන්නේ. නමුත් මට ඒකට ලොකු ආසාවක් තිබ්බේ නැහැ. නමුත් අපිට ඒ වෙලාවේදී අපිට කණ්ඩායමට නැති නිසා අපි මම ඒක කරා. ඊට පස්සේ මට පස්සේ හිටියා එක්කෙනෙක් ගවද. ඊට පස්සේ මම පන්දු යවන්න පටන් ගත්තා. මම හිතන්නේ මම තුන්ගිරියවෙම ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් විදියට තමයි මම හිතන්නේ. පාසල් දිවිය සමුදෙනවා 77 ඊට පස්සේ ඔබත් ඔබගේ මිතුරන් හා සමග කෙනඩි ඩිස්ට්‍රික්ට් ක්‍රිකට් ඇසෝසියේෂන් එකේ ක්‍රීඩා කරනවා. ඒත් එක්ක මම හිතන්නේ ශ්‍රී ලංකා ටොබැකෝ වලට ඔබ ලංකා දුම්කොළ සමාගම සම්බන්ධ වී එතන ක්‍රීඩා කරනවා. ඒ ගැන කිව්වොත් එම ඔව් මමත් ඉස්කෝලෙන් අස් වෙනවත් එක්කම මට ලංකා දුම්කොළ සමාගමෙන් රැකිය අවස්ථාවක් හම්බ වෙනවා මගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. මම එතන ටික දවසක් ක්‍රීඩා කරනකොට මේ මම හිතනවා මගේ ජීවිතයේ රෝල් මොඩල් කෙනෙක් හිටියා. හැමෝම දන්නවා රංජිත් සමරසේකර කියලා. මට රංජිත් හැම වෙලාවෙම කිව්වා Ranjit, this is not the place for you. You need to come to Colombo and play Premier Cricket, Division 1 cricket for a good club. ඒ අනුව මම ගියා කොළඹට. මම ගියේ බ්‍රුක්බෝන් සමාගමට. මට එතනදී හම්බුණා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ මයිකල් තිසේරා, කුමාර රාමදාස වැනි ක්‍රීඩකයන් සමග මට ක්‍රීඩා කරන්න අවස්ථාවක් හම්බුණා. ඒත් එක්ක මම කෝල්ස් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙලා මම අවුරුදු 2ක් ක්‍රීඩා කරා. රොයි ඩයල්ස්, ශ්‍රීනාත් සිල්වා, ගාමිණි ගුණසේන වගේ කුමාර රාමනාදන් වගේ දක්ෂ ක්‍රීඩකයෝ හිටියා ඒකේ. ප්‍රවීණ ක්‍රීඩකයෝ. ලොකු අත්දැකීම් සම්භාරයක් මම ඒකෙන් ලැබුවා. මම අවුරුදු 2ක් කෝල්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරලා මගේ රැකියාවේ මම ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන නුවරට ආවට පස්සේ මම ඇවිල්ලා මහනුවර ක්‍රීඩා සමාජයට අවුරුදු 2ක් ක්‍රීඩා කරා. ඔය ක්‍රීඩා කරන අතරේ මට මගේ ක්‍රීඩා ජීවිතයට සමුදෙන්න සිද්ධ වුණා අනපේක්ෂිත සිදුවීමක් නිසා. මොකද මට මතකයි 1983 අපි ආමි ක්‍රීඩා සමාජයත් එක්ක යුද හමුදා ක්‍රීඩා සමාජයත් එක්ක ගාලු මූදොර පිට්ටනිය ක්‍රීඩා කරනකොට මම දිවා ආහාරයට ඉස්සලා 12ක් ලබාගෙන ඉඳ නොදැවි දිවා ආහාරයෙන් පස්සේ මම බැට් කරන්න ආවා. මට මං හිතන්නේ ඒකෙදි මගේ මූණේ නහයට බෝලයක් වැදුනා. මාව මං හිතන්නේ ස්පිරිතාලෙට ගෙනිච්චා. මං දවස් 10ක් දවස් 20ක් හිටියා ICU එකේ. ICU නෙමේ ICU වෝඩ් එකේ. මට නුවරට එන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මට ඇත්තටම මේ ක්‍රීඩා දිවිය මං එතනින් නතර කරා. මොකද අපිට එතකොට හෙල්මට් තිබ්බේ නැහැ, ආම් ගාඩ් තිබ්බේ නැහැ. කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි ඔබ ක්‍රීඩා සමග සම්බන්ධ සිට අනිවාර්යයෙන්ම මං එතනදී මං පළමු පෙළ තරඟ වලට ක්‍රීඩා කරේ නැති වුණාට මං ඊට පස්සේ තුන්වෙනි පෙළ ක්‍රීඩා කටයුතු කරා. ඒත් එක්කම මම මේ ඕල් ට්‍රින්ටියන් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ඩිවිෂන් 3 එක අවුරුද්දක් ගහනකොට මම හිතුවා ඇයි මම මෙතන ක්‍රීඩා කරන්නේ? මගේ ඉස්කෝලේට ගිහිල්ලා මේ අවස්ථාව මගේ ඉස්කෝලේ ළමයිට දෙන්න ඕනේ මේ එක්ස්පෝෂර් එක කියලා. මම එතනදී ආරම්භ කරා සාන්තන් ඕල්ඩ් ඇන්ටෝනියන් ස්පෝර්ට්ස් ක්ලබ් කියන එක පටන් අරගෙන මම එතන ඩිවිෂන් 3 ගහන්න පටන් ගත්තා. මම හිතන්නේ අපි ඊටාත්ම සාර්ථකව ක්‍රීඩා කරා. අපි අවුරුදු 2ක් ෆයිනල්ස් වලට ආවා. නමුත් අවාසනාවකට ෆයිනල්ස් දෙකම අපිට ගහන්න බැරි වුණා. එතනින් පස්සේ මම අද වෙනකල් මම හිතන්නේ සාන්තෝන්දෝන් විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු ක්‍රිකට් සමග මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව 2008 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව තරඟ තීරකවරයෙක් වශයෙන් මැච් රෙෆරි කෙනෙක් වශයෙන් ඉන්නවා. අපිව මං හිතන්නේ අපිව ඉන්ටර්විව් කරේ ICC පැනල් එකකින් වින්ස් වැන්ඩර්බීචි තමයි ඇවිල්ලා අපිව ඉන්ටර්විව් කරේ. එතනදී 46 දෙනෙක් සිලෙක්ට් කරා. ඉතින් ඒකට අපි මහනුවරින් මමයි මහින්ද පෙටියාගොඩයි තිස්ස විජේරත්නයි අජිත් නාරම්පනාවයි සිලෙක්ට් වුණා. නමුත් අජිත් ටික කාලයක ජයින් වුණා ඔහුගේ රාජකාරී කටයුතු නිසා. හැරි බලද්දී රංජිත් ඔබගේ මේ ක්‍රීඩා හා සම්බන්ධ වී මේ ආපු ගමනට බැලුවොත් අනිවාර්යයෙන්ම ඔබගේ පාසල් ජීවිතයේදී ඒකට මූලාශ්‍රය මූලික අඩිතාලම වැටෙන්න ඇති. ඒක සම්බන්ධව ඔබ හිතුවොත් මොකද්ද හිතන්නේ? ඔබ ඉස්කෝලෙන් ලැබුණ දැනුම කොහොමද?
ඇත්වශයෙන්ම අපි හැමෝම මේ කතා කරා වගේ අද වගේ නෙමේ මං හිතන්නේ ඒ කාලෙදී අපි මේ මැචස් ගහන්නේ දිනන්න බලාගෙන නෙමේ. You don't really play to win, but you play the game with a straight bat. අපිට කියලා දුන්නේ හැමදාම එහෙම තමයි. එතකොට අපි මේකෙදි අපි මං හිතන්නේ we made long term life friendships we built up. ඒ අනුව තමයි අපි අද මේ හැම දෙයක්ම ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි බැලුවොත් අද මම මේ කරන ව්‍යාපාරයේ මගෙත් එක්ක ඉන්න අනිත් පාර්ට්නර්ස් හදෙන්නම ක්‍රිකටර්ස් හදෙන්නේ. මහින්ද පෙතියාගොඩයි සුනිල් වික්‍රමනායකයි. එතකොට අපි මේ තරම් විශ්වාසයක් ගොඩනගා ගත්තේ මේ ක්‍රිකට් ක්‍රීඩාව හින්දා. ඉතින් මං හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. අද මේක නොයෙක් හේතු නිසා මේක බොහොම තරඟකාරී වෙලා තියෙනවා. නමුත් මේකෙන් අපිට මේට වැඩි දෙයක් ලබා ගන්න පුළුවන්. අපේ ජීවිතවලට මං හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව තරම් වෙන එක ක්‍රීඩාවක්වත් සම්බන්ධ නැහැ. අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් හැම කෙනෙක්ගේම ජීවිත ගොඩනගා ගන්න පුළුවන්. ඔබ පාසල් ජීවිතයේ අයගුණත් තාමත් පාසල් සමග සම්බන්ධ වෙනවා. පාසලට එච්චර වැළුමක් තියෙනවා. ඔබ ශ්‍රාන්තුවරයන්ගේ ක්‍රීඩා තරඟවලට සහභාගී වෙනවා. තාම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් කමිටි එකෙත්. දැන් ඉන්න පොඩි අයට නැත්නම් තරුණ අයට ඔබ දෙන්න තියෙන මැසේජ් එක මොකක්ද? මම හිතන්නේ මේ දැනට දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ ටූර්නමන්ට් සිස්ටම් එකත් එක්ක ක්‍රීඩා තරඟ බොහොම තරඟකාරීලා තියෙනවා. ඒගොල්ලන්ට මේක දිනන්න ඕනේ මොන ක්‍රමයකින් හරි මේක දිනන්න ඕනේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි මේ ක්‍රීඩා කරන කෙනෙක් හැම කෙනෙක් එක්කම අපි මිත්‍රතාවයක් ගොඩනගාගෙන අපි එකිනෙකාට සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. අපිට මේ ඒකයි මම කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරියට කරනවා නම්. ඒක තමයි මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන කට්ටියට අර මැච් එකක් දිනන්නම මොන විදියකින් හරි දිනන්න නෙමෙයි ගහන්න ඕනේ. මැච් ක්‍රීඩාවේ නීති රීති අනුව තමයි ක්‍රීඩා කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. රංජිත් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා. අද දීර්ඝ දවසක් ඔබගේ මිතුරන් සමග අපි ගොඩක් දේවල් කතා කරා. ෆ්‍රෙන්ඩ්ෂිප්, ස්කූල් ඩේස්, ඔපෝනන්ට්ස්, lifelong friends. Thank you very much, Ranjit, for being with us and sharing your valuable experiences and your memories with Quadrangle. Thank you and wishing you all the best. Sujit, thank you for this opportunity given to me and thank you very much and wish you all the good luck. Thank you. Okay.